හිතන්නේ මොන සිතිවිලිද? ඊර්ෂ්‍යා සහගත සිතිවිලි. පින්වත්නි, ඔබ මං හිතන්නේ මං මේ කිසිම කෙනෙක් පුද්ගලිකව දන්නේ නැති නිසා පහුගිය දවස්වල ධර්මදේශනා මාලාවක් ශ්‍රවණය කරලා මේ ගැන යම් අවබෝධයකට එන්න ඇති. ඇහුවනේ. නේද? දිට්ඨි විසුද්ධිය ඉඳන් කාංකා විතරන මග්ගා මග්ග පටිපදා මේ පුංචි තැන්වල ඉඳන් මම මේක තේරුම් කරගෙන දීගෙන ආවා. එතනදී ඔබට මතකයි නම් මං කිව්වා පින්වත්නි, මිනිස්සයා කියන කෙනා කියන්නේ පංචස්කන්ධයක්. ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයේ වෙනස මොකක්ද? දන්නවද? නිකන් අහලා තිබ්බට ඇත්තටම උත්තරයක් දන්නේ නැහනේ. ඔය ඇත්තන්ට තියෙන ස්කන්ධ පහක් විතරයි. මොනවද ස්කන්ධ පහ? රූප ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංකාර ස්කන්ධය, විඥාන ස්කන්ධය. ස්කන්ධය කියන්නේ සමූහයකට කියන නමක්. එතකොට රූප සමූහයක් තියෙනවා, වේදනා සමූහයක් තියෙනවා, සංඥා සමූහයක්, සංකාර සමූහයක්, විඥාන සමූහයක්. පින්වත්නි, ඔය ඇත්තන්ගේ ස්කන්ධ පහ තවත් කෙනෙකුට උපාදානීය වෙන්න පුළුවන්ද බැරිද? දැන් එහෙමනේ වෙන්නේ නෝන මහත්තුරු නේද? ස්ත්‍රියගේ ස්කන්ධ පහ පුරුෂයාට උපාදානීය වෙනවනේ. අන්න ස්කන්ධ පහ තවත් කෙනෙකුට උපාදානීය වෙන්න පුළුවන් කියන අර්ථයෙන් මේ ස්කන්ධ පහට කියනවා පංච උපාදානස්කන්ධය. දැන් තේරෙනවද? ස්කන්ධ පහට ඇයි උපාදානස්කන්ධය කියන්නේ? ඒක තව කෙනෙකුට උපාදානීය වෙන්න පුළුවන්. රහතන් වහන්සේට තියෙන්නේ පංචස්කන්ධයද පංච උපාදානස්කන්ධය. මෙන්න. සංයුත්ත නිකායක සූත්‍රයක් තියෙනවා. මේකේ බුදුහාමුදුරුවෝ කියනවා පින්වත්නි, දේශනා කරනවා රහතන් වහන්සේටත් පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය බලාගෙන වාසය කරන්න. දැන් රහතන් වහන්සේට තියෙන ස්කන්ධ පහක් නම් ඇයි පංච උපාදානස්කන්ධය අනිත්‍ය බලන්නේ කියන්නේ? ඔයත් අහලා නැද්ද රහතන් වහන්සේලාගේ ස්කන්ධ අනිත්‍යයට උපාදානීය වෙච්ච අවස්ථා? අර එක ස්වාමීන් වහන්සේ නමක් ඈත වඩිනකොට රජ කෙනෙක් හිතනවා කියනෝනේ මටත් මේ වගේ බිරිඳක් හිටියා නම් කියලා. මොකද වෙන්නේ? ඒ පිරිමියා ගැහණියක් බවට පත් වෙනවනේ. එහෙනම් රහතන් වහන්සේගේ ස්කන්ධ පහත් අනිත්‍යයට උපාදානීය වෙන්න පුළුවන්ද බැරිද? එහෙනම් රහතන් වහන්සේගේ ස්කන්ධ පහත් මගේ පින්වත්නි ස්කන්ධ පහක් විතරයි, පංචස්කන්ධයක් විතරයි. අනිත්‍යයට උපාදානීය වෙන්න පුළුවන් අර්ථයෙන් අපිට එතනත් පංච උපාදානස්කන්ධයක් තියෙනවා කියලා කියන්න පුළුවන්. කියන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරනවා. හරි? මේ ගැඹුරට යනවා කියලා බය වෙන්න එපා. හරිද? එකින් එක පැහැදිලි කරලා දෙන්නම්. ඔන්න එහෙනම් අපි දැන් කාරණා දෙකක් දැනගත්තා. එකක් අපි ගාව තියෙනවා පංචස්කන්ධයක්. ඒකට පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ තව කෙනෙකුට උපාදානීය වෙන්න පුළුවන් කියන අර්ථය. මේ පංචස්කන්ධයම බුදුරජාණන් වහන්සේ අපිට මතක තියාගන්න ලේසි වෙන්න කොටස් දෙකකට බෙදනවා. මොනවටද? නාම, රූප. ඔතනින් රූපස්කන්ධය කියන එක අයිති වෙනවා රූප කොටාසයට. වේදනා, සංඥා, සංකාර, විඥාන කියන හතරම අයිති වෙනවා නාම කොටාසයට. එහෙනම් මිනිස්යා කීවත් පංචස්කන්ධය කීවත් එකක්ද දෙකක්ද? එකයි. මිනිස්යාටමයි පංචස්කන්ධය. පංචස්කන්ධයයි නාම රූපයි කියලා කිව්වොත් දෙකක්ද? එකයි. පංචස්කන්ධයටමයි නාම රූප කියන්නේ. අපිට මතක් වෙන්න ඕනේ නාම රූප දෙකක් විතරයි කියලා කියනකොට රූප ඇතුලේ තියෙනවා රූපස්කන්ධය, නාම ඇතුලේ තියෙනවා හතරක්. වේදනා, සංඥා, සංකාර, විඥාන. තේරෙනවනේ? පින්වත්නි, මේ රූප ධාතු හැදිලා තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා. දන්නවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන හතර එකතු වෙලා මේ පහුගිය දවස්වල දිට්ඨි විසුද්ධිය ගැන කතා කරනකොට මම මේ ගැන බොහොම පැහැදිලිව පෙන්눔 කළානේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන හතර එකතු වෙච්ච තැන හැදෙනවා තවත් හතරක්. වර්ණ, ගන්ධ, ඕජා. ඔබේ මේ පේන්න තියෙන ඕලාරික රූපය හැදිලා තියෙන්නේ මොනවයින්ද? සුද්ධාෂ්ටක. ඒ අටට කියනවා සුද්ධ අට. ඒ නිසා කියනවා සුද්ධාෂ්ටක රූප කලාප කියලා. එහෙනම් මේ භෞතික ශරීරය හැදිලා තියෙන්නේ මොනවයින්ද? සුද්ධාෂ්ටක රූප කලාප වලින්. සමහරක් තැන්වලදී මේක සුද්ධාෂ්ටකයට යන්නේ නැතුව 10ක් වෙන තැනුත් තියෙනවා. මතකයිනේ චක්කු ප්‍රසාද රූපයයි ජීවිතේන්ද්‍රිය රූපයයි ආවහම ඇහි 10ක් වෙනවා. ඒකට කියනවා චක්කු දසක කලාපය. කනටත් සෝත ප්‍රසාදයයි ජීවිත රූපයයි ආවහම එතන 10ක් වෙනවා. ඒකට කියනවා සෝත දසක කලාපය. දැන් ඉතින් ඔක්කොම මුලින් ඉඳන් කියන්න ගියොත්
පැය 25ක් 26ක් ධර්ම දේශනාව කරන්න වෙනවා. හරි? මේවා හිමින් සැරේ අපි උමනා තැනට යමු. මෙන්න මේ වගේ හිතන්නකෝ සුද්දාෂ්ටක වලින් තමයි මේක හැදිලා තියෙන්නේ. දැන් මේ කෝප්පේ ගන්න. මේ කෝප්පේ හැදිලා තියෙන්නේ මොනවයින්ද? මොනවයින්ද? සුද්දාෂ්ටක වලින්මයි. මේ මේසේ හැදිලා තියෙන්නේ සුද්දාෂ්ටක වලින්මයි. ඔයත් බලන් ඉන්න විදියට මට හිතෙනවා මේ තේරෙන්නේ නැතුවද කියලා. එතනදී මේ පඨවි කියන්නේ යමක් නෙමෙයි. පඨවි කියන්නේ ක්‍රියාවක්, ශක්තියක්. පඨවි කියලා යම් කෙනෙකුට පෙන්වන්නේ යමක් මේ ලෝකේ අහුවෙන්නේ නැහැ. අල්ලලා බලලා ඔබලා පේන්නේ නැහැ. ආපෝ කියන්නේත් එහෙමයි. තේජෝ කියන්නේත් එහෙමයි. වායෝ කියන්නේත් එහෙමයි. ලක්ෂණ. මේ හතර එකතු වෙච්ච තැන හැදෙනවා පින්වත්නි පුංචි ඝන ද්‍රව්‍යයක්. ඒකටයි කියන්නේ රූප කලාපයක් කියලා. එතන වර්ණයක් පිහිටනවා, ගන්ධයක්, හැඩයක්, ඕජාව කියන එක පිහිටන නිසා ඒකට කියනවා සුද්දාෂ්ටක කියලා. එහෙනම් මේ ලෝකේ ඔබට යමක් අහුවෙනවා නම්, පේන්න තියෙනවා නම්, දැනෙනවා නම්, ඒ දැනෙන්නේ පින්වත්නි රූප විතරමයි. හරි? දැන් මේ මේසෙට පණ තියනවද? අපි කියනවාද අන්න අතන මේසයක් ඉන්නවා කියලා. එහෙනම් අපි කොහොමද කියන්නේ? මේසයක්. අපි කියනවාද අන්න අතන පුටුවක් ඉන්නවා කියලා. එහෙනම් අපි මෙහෙම කියනවාද අන්න අතන මිනිහෙක් තියනවා. එහෙනම් අන්න අතන හාමුදුරුවෝ කෙනෙක් තියනවා කියනවාද? හාමුදුරුවෝ කෙනෙක් නම් මේක අජීවී මේකද නැද්ද? මෙන්න මේ වෙනස තමයි අපිව රවට්ටපු වෙනස තමයි මේකේ රූප ධර්මතා තියෙනවා. හැබැයි මේකේ නෑ නාම ධර්මතා. ඒ කියන්නේ හිතක් නෑ, හිතන්න පුළුවන් කමක් නෑ. ඔබටත් මටත් ඇතිවෙච්ච කර්මය තමයි මේ ලී කෑල්ලේ පොඩි එන්ජින් එකක් ඇවිල්ලා කොහින් ආවද කියලා නම් අහන්න එපා. කොහොම හරි ඇවිල්ලානේ. මොකක්ද ආපු එන්ජින් එක? නාම කියන ධර්මතා. නැත්තම් හිතත් සිතවිලිත් කියන ධර්මතා ටික ඇවිල්ලා. ඒ නිසා පින්වත්නි අපිට මේක දැනෙන්නෙම මෙතන කෙනෙක් ඉන්නවා කියලාමයි. ඒ නිසා අපිට දැනෙන්නෙම මෙතන කවුරු හරි කෙනෙක් දැන් කොච්චර කීවත් ඔතන සත්‍යයක් පුද්ගලයෙක් නෑය, තියෙන්නේ රූප කලාප විතරය, නාම ඔබට දැනෙනවද? නෑ. යම් කිසි අජීවී දෙයක් වුණත් වැඩක් කරනකොට මේ බලන්න. බස් හෝල්ඩ් එකේ ඉන්නවා. බස් එකක් එනවා. අපි කියන්නේ මොකක්ද? බස් එකක් එනවා. පිටින් ඇත්තටම බස් එකට එන්න පුළුවන්ද? බස් එකට එන්න පුළුවන්ද බැරිද? එහෙනම් බස් එක මොකද්ද කරන්න ඕනේ? කවුරු හරි එලවන් එන්න එපයි. හැබැයි අපි කවදාවත් කියනවද ආන්න බස් එකක් එලවන් එනවා කියලා? ආන්න කාර් එකක් එලවන් එනවා කියලාද කියන්නේ? අන්න කාර් එකක් එනවා කියලාද? යම් කිසි අජීවී දෙයක් ක්‍රියාත්මක වෙනවා නම් අපිට පුදුම කැතපුරුද්දක් තියෙනවා හොයන්නේ බලන්නේ නැතුව ඒකට ජීවිත ස්වභාවයක් ආරෝපණය කරන්න. මේකට වෙලා තියෙන්නේ ඒකයි. මේ අජීවී දේ අර කාර් එක එන්ජින් එකෙන් පෙට්‍රල් වලින් ක්‍රියාත්මක වෙනවා වගේ මේ අජීවී දේ ක්‍රියාත්මක වෙන එන්ජින් එකයි පෙට්‍රෝලුයි තමයි මොනවද? සිතත් සිතවිලි. ඒ නිසා මගේ පින්වත්නි මම මේක දැකපු ගැඹුරුම කාරණාවක්. කෙනෙක් තමන්ගේ හිතේ ක්‍රියාපටිපාටිය නිවැරදිව තේරුම් ගන්නේ නැතුව එයාට නිවන් දකින්නවා කියන එක වෙන්නෙම නෑ. එතකොට හිතේ හාමුදුරනේ එතකොට මේ සරියුත් මහ රහතන් වහන්සේ නිවන් දැක්කේ ඕක තේරුම් අරගෙනද? ඔව් තේරුම් ගත්තා. තප්පරයක් ඇතුළත තේරුම් ගත්තා. වෙනස ඒකයි. ඔබටත් මටත් මේකට කල් යනවා. සරියුත් මහ රහතන් වහන්සේ එච්චර කල් ගියේ නෑ. අධි ප්‍රඥාවක් තිබ්බ නිසා පොඩි කාලයකින් මේක තේරුම් ගත්තා. ඒ නිසා පින්වත්නි අද ධර්මදේශනා විශේෂයෙන්ම කල්පනා කළා මේ හිතේ ස්වභාවය පිළිබඳව ඔබට පැහැදිලි කරලා දෙන්න. රූප ගැන නෙමෙයි මේ කතා කරන්නේ මොනවා ගැනද? නාම ගැන. හරි? පින්වත්නි මේ හිත ඔබට හිත කීයක් තියෙනවද? එක හිතින්ම ආදරය කරනවා අය. හිත කීයක් තියෙනවද? තනින් තන හිත තියෙනවද? අතේ, කටේ, කනේ, සාක්කුවේ හිත කීයක් තියෙනවද? එකයි. හිත කීයද? එකයි. මේ හිත ගැන දේශනා කරන්නේ ධම්මසංගණී ප්‍රකරණයේ අභිධර්ම පිටකේ පළවෙනි පොත චිත්තුප්පාද කණ්ඩය. හරි? ඔතන දේශනා කරනවා කතමං තස්මින් සමේ චිත්තං මනෝ මානසං හදයන්. ඒ කියන්නේ මේ හිතට මනෝ මානස හදය එක එක නම් කියනවා. අපි මේක ගැඹුරට යන්නේ නැතුව ඔබට තේරෙන විදිහට කතා කරමුද? ඔබට හිත කීයක් තියෙනවද? එකයි.
හැබැයි අභිධර්මයේ උගන්වනකොට අභිධර්මයේ මේ හිත ලේසි කියන්නේ තේරුම් කරලා දෙන්න පහසුව පිණිස මේ හිත සාමාන්‍යයෙන් කොටස් 80 කීයකටද 89කටත් විස්තර වශයෙන් 121කටත් බෙදලා පෙන්නනවානේ. දන්නවනේ? ඔව්. ලෝකෝත්තර 8 ධාන පහේ බෙදී යෑමෙන් තමයි 40ක් බවට පත් වෙලා 89 40යි 121ක් බවට පත් වෙන්නේ. ඒවා ඕනේ නෑ. හරිද? එක හිතයි. චෛතසික කීයක් තියෙනවද? 52ක් තියෙනවා. බලන්නකෝ ඒකවත් දන්නේ නෑනේ. නිවන් යන්න ගැඹුරු බණ ඇහුවට. එක හිතයි චෛතසික 52යි. ඔය වගේ තියෙනවා සබ්බචිත්ත සාධාරණ චෛතසික කියලා නේ. පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්දිය මනසිකාර. ප්‍රකීර්ණක චෛතසික 6ක් තියෙනවා. විතක්ක ਵਿਚාර අදිමොක්ක විරිය පීති ඡන්ද. අකුසල චෛතසික සෝබන චෛතසික 25යි නේද? එහෙම තියෙනවා. පින්වත්නි මේ හිත අපිට මේ ලෝකේ පළවෙනියටම පහළ වෙච්ච හිත තමයි අපි දැන් පරණ අතීතය අමතක කරලා මේ ජීවිතය ගැන කල්පනා කරමුකෝ හරිද? පළවෙනියටම පහළ වෙච්ච හිත තමයි ප්‍රතිසන්දි හිත. මොන හිතද? අපි උප්පත්තිය ලැබුවේ ඒ හිතේ. ප්‍රතිසන්දි හිත ආවේ කොහොමද? පෙර ජීවිතේ කරගත්තු කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් හේතු වෙලා. දන්නවනේ මරණ කෙනෙකුට මොනවද පේන්නේ? මරණ කෙනෙකුට ಜಾති තුනක් පේනවා. එකක් තමන් කරගත්තු කර්මය මතක් වෙනවා. ඒක මනෝ නිමිත්තක් විදිහට එන්නේ. හරි? නොයැත්තෝ ජීවිතේ අපි හිතමුකෝ අම්මා මරලා තිනවා කියලා. අකුසලයේ පැත්තෙන් මේක හොඳට තේරෙනවා. එතකොට මරණ වෙලාවට ඔයත්තන්ට මතක් වෙන්නේ ඔයත්තන්ගේ මොකද්ද? අම්මව මැරුවා නේද කියලා කර්මය මතක් වෙනවා. ඒ නිමිත්ත අරගෙන උප්පත්තිය ලැබුවොත් කියනවා ඒ ප්‍රතිසන්දිය ලැබුවේ මොන නිමිත්ත අරගෙනද? කර්ම නිමිත්ත උපයෝගී කරගෙන. කෙනෙකුට කර්ම නිමිත්තක් එන්නේ නැහැ. කර්මය එන්නේ නැහැ කර්ම නිමිත්තක් එනවා. කර්මය කර්ම නිමිත්ත ගති නිමිත්ත ඔහොමයි තියෙන්නේ. හරි? ඉස්සෙල්ලා කිව්වේ කර්මය ගැන. කර්මය එන්නේ නැහැ කර්ම නිමිත්තක් එනවා. ඒ කියන්නේ මේ අම්මව මැරුවා කියලා මතක් වෙන්නේ නැහැ. අම්මව මරපු පීය පේන්න ගන්නවා. බෝධි අතු ගෑවා කියලා නෙමෙයි මතක් වෙන්නේ අතු ගාපු ඉදලා පේන්න ගන්නවා. බෝධින් වහන්සේ පේන්න ගන්නවා. කර්මයට අදාළ නිමිත්ත පේන එකට කියනවා කර්ම නිමිත්ත පේනවා කියලා. එහෙනම් කෙනෙක් කර්මයෙන් යන්නත් පුළුවන් ඊළඟ උප්පත්තියට කර්ම නිමිත්තෙන් යන්න පුළුවන්. තේරෙනවනේ? කෙනෙකුට ඔය දෙකම එන්නේ නැහැ. එයාට එනවා ගති නිමිත්ත කියලා එකක්. ඒ කියන්නේ තමන් මේ පාර කරගත්තු එක නෙමෙයි. ඊළඟ පාර උප්පත්තිය ලබන තැන පේනවා. ඔය සමහරු කියන්නේ ගින්දර පේනවාය, යක්කු පේනවාය, කොහි යන කට්ටියද? යගින්දර පේන්නේ නැහැ දිව්‍ය ලෝක යනවනම්. යක්කු පේනවාය කියන්නේ പ്രേත ලෝකවල උප්පත්තිය ලබන්නේ නැහැ. ඒගොල්ලන්ට යන තැන අර දුටුගැමුණු රජතුමාට දිව්‍ය ලෝක 6ෙන්ම කරත්ත ගෙනල්ලා කතා කරා කියනවනේ නේ. අපේකට එන්න අපේකට එන්න අපේකට එන්න කියලා. අන්න යන තැනයි පෙවුනේ. නේද? තේරෙනවනේ කර්මය හෝ කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත. හැමෝටම එනවද? හැමෝටම එනවා. හැමෝටම කියන්නේ පෙක්කන්දී සඳහන් කරන ඔය අභිධර්මයේ මැස්සෙක් ගලක් උඩ තියලා මැස්සට මිටියකින් ගැහුවා. එයා මැරෙන්න කොච්චර පොඩි වෙලාවයිද යන්නේ? මේ මිටියෙන් තලන මැස්සටත් කර්මය හෝ කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත නැතුව මරණයටපත් වෙන්නේ නැහැ කියනවා. තේරෙනවද මගේ පින්වත්? ඒක කුසලයේ පැත්තෙන් වෙන්නත් පුළුවන්, අකුසලයේ පැත්තෙන් වෙන්නත් පුළුවන්. හරි. ඔය නිමිති එනකොටත් විශේෂයෙන්ම තියෙනවා මේ ගරුක කර්ම, ආසන්න කර්ම, ආචින්න කර්ම, කටත්තා කර්ම කියලා හතරක්. මේ ටිකත් තේරුම් කරලා දෙන්නම්. හරිද? නිමිති එනකොට පළවෙනියටම බලවත් නිමිත්ත තමයි ගරුක කර්ම කියලා කියන්නේ. ඒ කියන්නේ යම් කෙනෙක් ගරුක කුසල කර්ම නම් ධානය උපදවාගෙන තියෙන්න ඕනේ. ගරුක අකුසල කර්ම නම් අනන්තරීය පාප කර්ම පහයි මිත්‍යා දිට්ඨියයි. මිත්‍යා දිට්ඨිය ගරුක කර්මයක් නෑ. එහා සමාන එකක් වෙනවා. හරි? ඔන්න කෙනෙක් අම්මව මරලා තිබ්බොත් එයා මැරෙන වෙලාවේ අනිවාර්යයෙන්ම මොකක්ද එයාට ඉදිරිපත් වෙන්නේ? ඔව් ගරුක කර්මයේ ඉදිරිපත් වෙන එක නවත්තන්න කොච්චර හාමුදුරුවෝ 100,000 ගාණක් පිළිත් කීවත් බෑ. බුදුරජාණන් වහන්සේටවත් ඒක වෙනස් කරන්න බෑ. කර්මය හොලවන්න විතරයි පුළුවන්. අජාසත්තගේ කර්මය හෙලවුවේ. අපාය යන්න හිටපු කෙනා ලෝක මුනිරේකට ගියානේ නේ. ඒ බුදුහාමුදුරුවන් වෙනුවෙන් ධර්මයේ වෙනුවෙන් කරන්න පුළුවන් දෙ. ගරුක කර්මයක් නැත්තම් දැන් ඔය ඇත්තන්ට මං හිතන්නේ ගරුක අකුසල කර්මයක් නැහැනේ කාට. අනන්තරී පාප කර්ම කරලා නැහැනේ. එහෙනම් ගරුක කර්මය එන්නේ නැහැ.
ගරුක කුසල කර්මයක්. පළවෙනි ධානයට එහෙම සමවැදිලාද? ඔය අර මේ මල විකාර ධාන නෙමෙයි. හරි. එහෙම සමහරු කතා කරනවා හතරවෙනි ධානයේදීනුත් කෝල් ගන්නවා. මං එහෙම නැත්තන්ට කියනවා ධානයෙන් බැහැලා ඉවර වෙලා මට ආපහු කෝල් කරන්න කියලා. ධානයක් තියෙනවා නම් ඔන්න බය වෙන්න එපා. ධානීය වශීකృత කරලා නම් තියෙන්නේ මැරෙන වෙලාවේ අනිවාර්යයෙන්ම එයා ඉදිරිපත් වෙනවමයි. එහෙනම් ඔබට ගරුක කර්මයක් නැත්තම් මං හිතන්නේ බොහෝ දෙනෙකුට නෑ මේ දෙකම. හරි. ඇත්ත කතාව ඒක නේද? ඊළඟට ඉදිරිපත් වෙන කෙනා තමයි ආසන්න කර්මය. ඒ කියන්නේ ඔය දැන් ඔයත් දැකතර මැරෙන්න ඉන්න අයට පිරිත් කියවනවා. ඇයි මේ? එයාගේ ආසන්න කර්මය චක්කුද්්වාරික, සෝතද්්වාරික, ගානද්්වාරික, ජීවහද්්වාරික, කායද්්වාරික, මනෝද්්වාරික කියන මේ හයෙන් මම මරණාසන්න චිත්ත වීති ගැන කියනකොට කියලා දෙන්නම්. මම දන්නේ වෙලාව වේගෙන් යනවා. මෙන්න මේ අරමුණක් ළඟ පේන එකක් ආවොත් දැන් එහෙනම් මැරෙන වෙලාවට දරුවා ඇඬුවොත් එහෙම අනේ මගේ රත්තරන් අම්මේ මාව දාලා යන්න එපා අපිත් එක්කම ඉන්න කියලා අම්මා මොකක් අරගෙනද මැරෙන්නේ? ඈ? ඒක අරන් මැරෙනවා. මගේ මේ රත්තරන් අම්මලා එකට රැවටෙන්න එපා. දරුවා අඬයි බොරුවට. ඊට පස්සේ ඔයත් හිතන්නකෝ ඒ අම්මා මැරිලා අනේ මගේ දරුවා මට එන්න කිව්වනේ කියලා ප්‍රේතෙක් වෙලා ඇවිල්ලා දරුවට වහන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් අපේ අම්මා තාත්තා මැරෙනකොට අපි කවදාවත් මේ මෝඩ වැඩේ කරන්න හොඳ නැහැ. ධර්මයේ තේරුම් කරලා දීලා ආසන්න කර්මය සෝපත් කරලා පිරිත් ටිකක් ඇහෙන්න දීලා බුද්ධ රූපයක් පේන්න තියලා හඳුන් කූර සුවඳක් නහයට යන්න ගහලා ඔළුව ටිකක් අතගාලා ජීවහද්්වාරික චිත්ත වීතියක් දෙන්න ඕනේ කියලා මීපැණි හැම වක් කරනවා නෙමෙයි. කුසල අරමුණක් දීලා ආසන්න කර්මයේ වශයෙන් ගෙනියන්න පුළුවන් නම් දෙවෙනියට බලවත්වම ඉදිරිපත් වෙන්නේ මගේ පින්වත්නි ආසන්න කර්මය. කෙනෙක්ට ගරුක කර්මයක් නැතුව ආසන්න කර්මයක් නැති වුණොත් එයාලා ඊළඟට එන්නේ ආචින්න කර්මය. ආචින්න කර්මය කියන්නේ මේව නැතුව යන්න බෑ ඉස්සරහට පින්වත්නි. හරිද? මම මේ මුලින් ඉඳන්ම හිතගෙන කියලා දෙන්නේ. ආචින්න කර්මය කියලා කියන්නේ තමන් මේ ජීවිතේ වැඩිපුරම පුරුදු කරගත්තු දෙයක්. උදේ හවස පහන තියෙන කෙනෙක්ට කර්මය හෝ කර්ම නිමිත්ත හෝ ගත නිමිත්ත විදියට මොකක්ද ඉදිරිපත් වෙන්නේ? තමන් පහන තිබ්බ එක. දැන් පින්වත්නි එහෙම එකක් වුණා. ඔය නායුනි ස්වාමීන් වහන්සේ නමක් අපවත් වුණා. මට මතකයි කොහම හැදිලා හිටියේ. නහයෙන් කටින් බට දාගෙන ලෙඩ ඇඳේ ඉන්නවා. කිසිම දෙයක් කතා කරන්න බෑ. හරියටම හවස 6ට කෑ ගහලා අහනවා බුද්ධ පූජාව තිබ්බද? බුද්ධ පූජාව තිබ්බද? ඇයි මේ? අර වැඩිපුරම ජීවිතේ උන්වහන්සේ බලනකොට මගේ පින්වත්නි මේ අර මෙහෙම ගණන් කරන මාළ තියෙන්නේ මොකද්ද? නවගුණ වැල්. ඒ නවගුණ වැලක් අරන් ඉතිපිසෝ ගාතාව ලක්ෂ ගාණක් කියන්නේ ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ කිය මේක කරලා බුද්ධානුස්සතිය පිළිබඳව තියෙන වැඩිපුර පුරුදු කිරීම උන්වහන්සේගේ මරණාසන්න වෙලාවෙත් උන්වහන්සේට ඉදිරිපත් වෙන්නේ නැති. අන්න වැඩිපුරම එහෙනම් හවසට හැමදාම බොන කෙනෙක්ට සමහරු කියනවා මම ওই බීවට කාටවත් කරදරයක් කරන්නේ නැහැ චුට්ටක් පොඩ්ඩයි ගන්නෙ. හැමදාම හවසට බොන කෙනෙක්ට ආචින්න කර්මයේ විදියට මොකද්ද ඉදිරිපත් වෙන්නේ? එක්කෝ අර බෝතලේ තිබ්බ ලේබල් එකක් පෙයි. නැත්තම් බීවා කියලා පෙයි. නැත්තම් බීපු නිසා ඊළඟට යන්නේ ඉන්න බලු කුසක් හරි ඒ වගේ තැනක් පේන්න ගනි. එහෙනම් අපි හැමදාම කරන දේවල් වලින් පරිස්සම් වෙන්න ඕනේද නැද්ද? හැමදාම බණ අහන කෙනෙකුට තමන්ගේ රේඩියෝ එක මතක් වුණා. බණ ටික මතක් වුණොත් අන්න ගති නිමිත්ත විදියට ඒ විදිහටපත් වෙන්න පුළුවන්. හරි? දැන් තේරෙනවනේ ගරුක කර්මය මොකද්ද? ආසන්න කර්මය මොකද්ද? ආචින්න කර්මය මොකද්ද කියලා? මේ තුනම ආවේ නැති වුණොත් අපි හිතමුකෝ හදීසියෙම කෝච්චියකට යට වෙනවා. තප්පර ගාන ඉන්නේ මැරෙන්නේ නේ. ඔය තුනම ආවේ නැති වුණොත් ඔබ උපදින්නේ නැද්ද? උපදිනවා. අන්නේ උපදින කර්මයට කියනවා කටත්තා කර්ම කියලා. ඒ කියන්නේ සසර ජීවිතේ කවදා හරි කරගත්තු කුසලයක් අකුසලයක් අපිට ඉදිරිපත් වෙලා අපේ ඊළඟ ජීවිතය තීරණය කරන කර්ම જાතියට කියනවා කටත්තා කර්මය කියලා. පැහැදිලිනේ? මෙන්න මේකෙන් තමයි ප්‍රතිසන්දිය ලබන්නේ. ප්‍රතිසන්දිය ලැබුවට පස්සේ මගේ පෙන්වත්නි ප්‍රතිසන්දි හිත තියෙන්නේ කොච්චර පොඩි වෙලාවයිද? චිත්තක්ෂණ එකයි. චිත්තක්ෂණ එකක් කියන්නේ එහි පිල්ලමක් ගහන කාලය ලක්ෂ කෝටියකට බෙදන්නේ. 10-12 බලේ. එහි පිල්ලමක් ගහන වේගය නැත්නම් ඔය ඇසුරු සනක් කියලා කියන්නේ මෙහෙම ඇඟිලි දෙක එකතු කරලා මෙහෙම කරනවනේ. ඒ ඇසුරු සනක් ගහන වෙලාව ලක්ෂ කෝටියකට බෙදුවොත් චිත්තක්ෂණයක ආයුෂයි. එහෙනම් මේ ඉපදුනා ගියා ප්‍රතිසන්දි හිත කියන එක කොච්චර පොඩි වෙලාවක්ද පහළ වෙන්නේ කියන එක අපිට හිතා ගන්නවත්
මෙහෙම ආවා ගියා. හරි. ඊළඟට ප්‍රතිසන්දි කෘත්‍ය කරලා ඉවර වෙලා දැන් ප්‍රතිසන්දි වුණා කියලා මිනිස්සයා මැරෙන්නේ නැහනේ. ඒ ප්‍රතිසන්දිය මැරෙන කාලය දක්වා ඇදගෙන යන හිතට කියනවා භවංග කෘත්‍ය කරන හිත කියලා. මොකක් කියලාද කියන්නේ? ඔව් පළවෙනි හිත මොකද්ද? ප්‍රතිසන්දි කෘත්‍ය කරන හිත. එතන ඉඳන් මරණය දක්වා ඇදගෙන යන හිතට කියනවා භවංග කෘත්‍ය කරන හිත. එකක් නෙමෙයි හරිද? භවංගය පහළ වෙනවා නිරුද්ධ වෙනවා. පහළ වෙනවා නිරුද්ධ වෙනවා. එයා යාගේ කෘත්‍ය කරනවා යනවා. ආවා ගියා. කොච්චර වෙලාවයිද තියෙන්නේ? බොහොම පොඩි වෙලාවයි. ඇහි පිල්ලමක් ගහන එක කෝටි ලක්ෂයකට බෙදන්න ඕනේ. මරණ හිතට කියනවා මොකක් හිත කියලාද? චුතිසිත කියලා. ප්‍රතිසන්දි හිතයි භවය ඇදගෙන යන හිතට තමයි භවංග කියලා කියන්නේ. භවයට අංගයක් වෙන නිසා. භවංග හිතයි අවසාන හිතට කියනවා චුතිචිත්තය කියලා. පැහැදිලිද මේ තුන? මරණ හිතට කියනවා චුතිසිත, උපදින හිතට කියනවා ප්‍රතිසන්දි හිත, භවය ඇදගෙන යන හිතට කියනවා භවංග සිත් කියලා. පින්වත්නි මෙන්න මේ ඉපදුනාට පස්සේ අපේ හිතේ තියෙන ක්‍රියාත්මක වෙන ස්වභාවය තමයි චිත්ත වීති ගැන ඉගෙනගෙන තියෙනවාද? චිත්ත වීති වලින් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දීලා තියෙනවා. හරිද? දැන් ඔය ඇත්තෝ හැමතිස්සෙම වරද්දවා ගන්න තැනක් තමයි මං බලනවා. දැන් ඔය ඇත්තන්ට මාව පේනවද නැද්ද? කවුද මේ මාව බලන්නේ? කියන්න බලන්න. කතා කරන හිතට හිතෙන්නේද? ඔය ඇත්තන්ට හිතෙන්නේ මම බලනවා කියලා නෙමෙයිද? මට පේනවා කියලා නෙමෙයිද? මට ඕන වෙන පැත්තක් බලා ගන්න පුළුවන්ද බැරිද? මම අහනවා කියලා නෙමෙයිද හිතෙන්නේ? දැන් ඔබ බලනවද අහනවද? දැන් ඔබට ඕනේ මොකක් කරන්නද ওই දෙකෙන්? අපි අහන්න නැතුව බලමුද? අහන්න නැතුව බලන්න පටන් ගන්න. දැන් මොකෝ වෙන්නේ? පුළුවන්ද බැරිද? එහෙනම් බලන්න නැතුව අහන්න පටන් ගන්න S2 වහගන්න නැතුව. මොකද වෙන්නේ? පින්වත්නි මෙන්න මේ අති ශීඝ්‍රයෙන් වෙන වැඩපිළිවෙල අපිට අහුවෙන්නේ නැහැ. අහුවෙන්නේ නැති නිසා අපි මේක ඒකත්වයකින් ගන්නවා. ඒ කියන්නේ මම බැලුවා කියලා. පින්වත්නි මේ චිත්ත වීතියක තියෙනවා සාමාන්‍ය චිත්ත වීතියක් කොටස් 4කට බෙදෙනවා. අතිමහන්තාරම්මන, මහන්තාරම්මන, පරිත්තාරම්මන, අතිපරිත්තාරම්මන කියලා. මොනවද මේ හතර? අතිමහන්තාරම්මන, මහන්තාරම්මන, පරිත්තාරම්මන, අතිපරිත්. මේ චිත්ත වීති තියෙනවා 75ක් විතර. මම මේක එකක් විතරක් පෙන්වන්නද? පෙන්වන්නද කියන්නේ මේ ඇරලා පෙන්වන්න නෑ. නිකං සංඥාවක් දෙන්නම් මේක ඔලුවට ගන්න. පින්වත්නි දැන් අපි අපේ භවය ඇදගෙන යන හිතට මොකද්ද කියන්නේ? භවංග හිත. එතකොට සාමාන්‍ය මනුෂ්‍යයාගේ ප්‍රකෘති හිත මොකද්ද? භවංග හිතමයි. අහලා තියෙනවද? පබස්සර මිදම් බික්කවේ චිත්තං. ආගන්තුකේහි උපක්ඛලිට්ඨේහි උපක්ඛලිට්ඨං. ප්‍රකෘති හිත කොහොමද? ප්‍රභාස්වරයි. ওই ප්‍රකෘති හිත කීවේ මොන හිතටද? භවංග හිතටයි ප්‍රකෘති හිත කීවේ. ප්‍රකෘති හිත පිරිසිදුයි. ආගන්තුකේහි උපක්ඛලිට්ඨේහි උපක්ඛලිට්ඨං. එළියෙන් එන උපක්ලේශ වලින් තමයි මේක ජරාභාවයටපත් වෙන්නේ. පින්වත්නි මේ ප්‍රකෘති හිත භවාංග හිත ඔබ නිදාගෙන ඉන්න වෙලාවට පහළ වෙන හිත. හීන පේන්නේ නැති හොඳ සුව නින්දකට වැටිලා ඉද්දී හිත කොතනටද යන්නේ? ඔව්. අපි දැන් හිතන්නකෝ මගේ පින්වතුන්ලා මෙහෙම කළා ඇස් වහගන්න. ඇස් වහගෙන මගේ දිහා බලන්න. මෙහෙම කරලා. මාව පෙනුනද නැද්ද? මම මේ කියන්නේ ඔන්න ඔය පෙනීම වෙච්ච ක්‍රියාවලිය ගැන. දැන් ඔය ඇත්ත ඇස් වහගෙන ඉන්න වෙලාව ඔය ඇත්ත හිතන්නකෝ ඔය ඇත්ත නිදි කියලා මනෝද්වාරික චිත්ත වීතිත් නැහැ. දැන් මොනවත් මේ හිතේ තියෙනවද? මේ ඉන්නේ අහවල් හාමුදුරුවෝය අහවල් සිවුරේ ඇඳන් ඉන්නේ මොකොත් ඒ හිතේ නැහැ. දැන් වහගත්තට එන්නේ ඇයි මනෝද්වාරික චිත්ත වීතිය වැඩ කරනවා. මනසින් දෙනව හාමුදුරුවෝ ඉන්නවාය සිවුර ඇඳන් හිටිය අරකය බණ කියාගෙන යන්නේ මේකය. නිදි වෙලාවට ඔය මොකොත් නැහැ. ඔන්න දැන් අරිනකොටම චක්කුම් පටිච්ච රූපේච මොකද්ද වෙන්නේ? ඇහැට මොකද්ද පේන්නේ? රූපයක් පේනවා. එතකොට මොකද්ද උපදින්නේ? uppajjati චක්කු විඥානං. අහලා තියෙනවද මඩුපිණ්ඩික සූත්‍රයේ? චක්කුම් පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නම් සංගති පස්සපච්චය යං වේදේති තං කියනවනේ.
ඔන්න මේ සිද්ධිය මම පැහැදිලි කරන්න යන්නේ. මේක තේරුම් ගත්තොත් නිවන් දැක්කා. හරි? මේක තේරුම් ගත්තොත් සත්පුද්ගල භාවය ඉවරයි. සක්කාය දිට්ඨිය කුඩු කියන්නේ නැති වෙන්නම පුළුවන්. ඔන්න දැන් ඇහැ වහගෙන ඉන්නවා. දැන් චක්කුවට රූපය හැප්පිලාද තාම? නැහැ. ඔන්න අරිනකොටම මොකද වෙන්නේ? රූප ඡායාව ඇහැ ඉස්සරහට ආවා. දැන් හිත මොකේද තිබ්බේ? භවංගේ තිබ්බේ. පළවෙනි හිත එහෙනම් භවංග හිතයි. අංක 1 භවංගය. ගණන් කරගන්න. හරි? දෙවෙනි එකේදි වෙන්නේ ඔන්න ඔය භවංගේ පොඩ්ඩක් හෙල්ලෙනවා. ඒ කියන්නේ දැන් භවංගේ තියලා ඒක නැති වෙන්නත් එපා. භවංගේ චුට්ටක් හෙලවෙනවා. ඒකට කියනවා භවංග චලනය කියලා. දෙවෙනි හිත මොකද්ද? භවංග චලනය. තුන්වෙනි හිතේදී තමයි මේ භවංගය නැති වෙලා යන්නේ. ඒකට කියනවා භවංග උපච්ඡේදනය වෙනවා. භවංගේ උපච්ඡේදනය වුණා. දැන් හිත කීයක් පහළ වුණාද? තාම මාව දැක්කද? තාම දැකලා නැහැ. තාම චක්කු විඥානයවත් පහළ වෙලා නැහැ. මොකද උනේ? භවංගය ඇති වුණා, අතීත භවංගය, භවංගය චලනය වුණා, භවංගේ උපච්ඡේදනය වුණා. ඊළඟට මාව දැක්කේ මොකෙන්ද? ඇහෙන් දැකපු නිසා මේ සිත් පරම්පරාව ඇහැ පැත්තට යොමු කරනවා පංචද්වාරා වජ්ජන හිත. මොන හිතෙන්ද? පංචද්වාර ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ පහට යම් අරමුණක් ආවොත් ඒ අරමුණට හිත හරවලා දෙන්නේ අර භවංග සන්තතිය හරවලා දෙන්නේ මොන හිතෙන්ද? පංචද්වාරා වජ්ජන හිත. ඒකට කියනවා ආවර්ජන කෘත්‍යයක් කරනවා කියලා. දැන් එයා දන්නවද මම මේ අහවලාගේ රූපයට හරවලා දුන්නා කියන්නේ? දන්නේ. භවංගය දන්නවද මම දැන් නිරුද්ධ වුණා කියන්නේ? ඒ භවංගය කියන්නේ සත්පුද්ගලයේ ක්‍රියාමාත්‍රයක් විතරයි. පැහැදිලිනේ? දැන් අම්මලා මේක හිතලා කරනවද භවංගය චලනය කළා? භවංගය දැන් මම උපච්ඡේදනය කළා. දැන් ඔන්න මම පංචද්වාර ඒක වෙනවද නැද්ද? ඔව්. පංචද්වාරා වජ්ජනය දැන් ඇහැ හරහා විතරයි මම මේ කියන්නේ. හරි? ඇහැට හරවලා දෙනවා. ඔන්න ඇහැට හරවලා දුන්නට පස්සේ තමයි කවුද එන්නේ? චක්කු විඥාණය පස්වෙනි හිත කවුද? චක්කු විඥාන හිතයි. දැන් බලන්න චක්කුම් පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං කියන සූත්‍රයේ ගැඹුර. හිත කීයකට පස්සේද ওই චක්කු විඥානය ආවේ? 4කට පස්සේ. භවංගයේ තිබ්බ භවංගයේ චලනීය වුණා, උපච්ඡේදනීය වුණා, ආවර්ජන සිතාව. දැන් තමයි දැන් ඔන්න ඔබට දැනෙනවා යමක් දැන් දැක්කා කියලා පේන්න ගන්නවා. කාවද දැක්කේ කියලා තාම දන්නවද? කොහොමද දැක්කේ කියලා තාම දන්නවද? නෑ. යමක් දැනුණා විතරයි. ආරම්මන විජානාති චිත්තං කියලා කියනවනේ. එනේ ආරම්මණය දැනගන්නවා විතරයි. පෙන්නවා ගියා. චක්කු විඥානය මොකද්ද කරන්නේ? කොච්චරයිද මෙයාගේ ආයුෂ? චිත්තක්ෂණයකයි. පෙන්නවා ගියා. දැන් පෙන්නපු අරමුණ අරය යනවනේ. ඔයත් ඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට එහෙම ගිහිල්ලා තියෙනවද? ගියාට පස්සේ පළවෙනි යනම කාගද රිසිප්ට් අර මේ පිළිගැනීමේ නිලධාරියා ගාවට යන්න ඕනේ නේ. එයා කියනවා අහවල් කවුන්ටරයට යන්න. එතකොට අපි මොකටද යන්න ඕනේ? ඒ කවුන්ටරයට යනවා. එයා කියනවා අහවල් කවුන්ටරයට යන්න. ඒ කවුන්ටරයට ගියා. එයා කියනවා අහවල් අන්න ඒ වගේ භවංගිය කියනවා චලන කවුන්ටරයට යන්න. චලනීය කියන උපච්ඡේද කවුන්ටරයට යන්න. උපච්ඡේදයේ කියනවා චක්කු විඤ්ඤාමේ ආවර්ජන කවුන්ටරයට යන්න. ආවර්ජනයත් වැඩේ කරන්නේ ෆෝම් එක මාරු කරලා නිකන් ඉන්න. කාටද මාරු කරන්නේ? ඔව් දිශාපතිට නෙවෙයි. චක්කු විඤ්ඤාණයට දැම්ම ගියා. චක්කු විඤ්ඤාණය කැමතිත් නෑ මේක අරගෙන යන්න. මොකද එයාට වැඩ තියෙනවා. එයා ආපහු එන්නත් එපේ. එයාට ඉන්නත් බෑ. එයාගේ ආයුෂ කොච්චර පොඩිද? චිත්තක්ෂණයයි. ආව ගියා. දැන් හැබැයි අරමුණ තාම තියෙනවා. ඒ නිසා මේක සිඳෙන්න දෙන්නේ නැතුව මෙයාව ඇතුළට ගන්නවා ඊළඟ හිත. ඒ ඇතුළට අරගන්න හිතට කියනවා සම්පටිච්ඡන හිත කියලා. මොකද්ද කරන්නේ? සම්පටිච්ඡන හිත. එයා මොකද කරන්නේ? ගත්ත ගියා. ක්ලාක් මොකද කරන්නේ? ෆෝම් එක දුන්නා ගියා. අස්සම් කරන්නේ නැහැ. ඒ වගේ සම්පටිච්ඡනය මොකද්ද කරන්නේ? චක්කු විඤ්ඤාණය පෙන්නපු අරමුණ ගත්තා ගියා. අර ගත්ත අරමුණ ඊළඟට යාගේ ඊළඟ කෘත්‍ය කරන හිත එනවා. ඒකට කියනවා සම්තීරණ හිත කියලා. අහලා තියෙනව නේද මේ චිත්ත වීතිය? සම්තීරණ හිතෙන් මොකද කරන්නේ? ගත්තේ කාවද කියලා ෆෝම් එක පරීක්ෂා කරනවා පොඩ්ඩක්. ලේකම් වගේ ෆෝම් එක පරීක්ෂා කරනවා කාවද ගත්තේ? ගත්තේ කාවද කියලා පරීක්ෂා කරනවා විතරයි. ගත්තේ කවුද කියලා තීරණයකට එන්නේ
නෑ. එයත් ඒක පාස් කරනවා ඊළඟ කෙනාට. ඊළඟ කෙනා තමයි වොත්තපන හිත. පින්වදින් මේ චිත්ත වීති ගැන මම මේ බොහොම සරලව කියන්නේ. මේ ධර්ම ගෞරවයෙන් අහන්න එපා. හරිද? ඒ මොකද මට මේක ඕනේ මගේ தත්ත්වය පෙන්නලා මං අභිධර්මීය දන්නවා කියලා යන්න නෙමෙයි. ඔබට මේක ඔළුවට යන්න ඕනේ. ඊළඟට තීරණයක් කෙනේ අතුලට ගත්ත කෙනා තීරණය කරනවා එයාව විනිශ්චය කරන්නේ හාමුදුරුවන්වයි දැක්කේ රතු පාට සිවුරකුයි යඳන් හිටියේ මෙන්න මේ හාමුදුරුවෝ යහපත් කෙනෙක් කිය මේ හාමුදුරුවෝ අයහපත් කෙනෙක් කිය මේ ඔක්කොම කරන්නේ කවුද? වොත්තපන නැත්තම් විනිශ්චය කරන හිතට කියනවා වොත්තපන හිත කියලා. බලන්න දැන් කීයක් ආවද කියලා. අතීත භවංගය, භවංග චලනය, භවංග උපච්ඡේදය, පංචද්වාරා වජ්ජනය, චක්කු විඥානය, සම්පටිච්ඡන, සම්තීරණ. එතකොට හිත කීයකට පස්සේද දැනගත්තේ ඉන්නේ හාමුදුරුවෝ කියන. 7කට පස්සේ 8 වෙනි හිතෙන් නේ. ඊළඟට පහළ වෙනවා ජවන් සිත් 7ක්. මේ චිත්ත වීතිය. ජවන් සිත් කීයක්ද? 7ක්. ජවන් කියලා කියන්නේ ඔබට තේරෙන භාෂාවෙන් කීවොත් කුසල් අකුසල් කරන හිත් ටික. මොනවද? ඔය ඇත්තෝ අන්න පන්සලක් දැක්කා පඳුරක් දාන්න ඕනි කියලා දාන්නේ මොන හිත් වලින්ද? පන්සලක් දැක්කාය කියලා තීරණය කරන්නේ වොත්තපන. පඳුර ධම්මන්නේ කවුද? ජවන් තමයි පඳුර ධම්මන්නේ. හාමුදුරුවෝ දැක්කා වඳින්න ඕනේ කියලා ඔබ වන්දවන්නේ කොයි හිත්ද? ඒ නිසා ඔය ජවන් සිත් වලට කියනවා කුසල් අකුසල් කරන හිත. පුඤ්ඤාභි සංකාරත් අපුඤ්ඤාභි සංකාරත් ආනෙන්ජාභි සංකාරත් කියන සංස්කාර හදන හිත් වලට කියනවා ජවන් හිත් කියලා. හප්පොච්චි මගේ බුදුහාමුදුරුවෝ කොහොම මේව අවබෝධ කරාද දන්නේ නැහනේ. එහෙම හිතෙන්නේ නැද්ද මේවා කියනකොට? සම්මා සම්බුදුරජාණන් වහන්සේ අමූලික ශ්‍රද්ධාවෙන් නෙමෙයි ආකාරවතී ශ්‍රද්ධාවෙන් සරණ යන්න පුළුවන් නේ. මේ අඳුරේ අතපත ගන්නවා අපිට මෙච්චර කියලා තේරෙන්නෙත් නැහැ. උන්වහන්සේට කවුද හිටියේ නේ? අඳුරේ අතපත ගන්නවා වගේ ජයසිරි මහ බෝධිය ගාව මේ එක එක චිත්තේ ආයි සර්වඥ කියන්නේ වෙන මොනවත් උපමාව නේද? සබ්බ ලෝකං අභිඤ්ඤාය සබ්බ ලෝකේ යථා තතං සබ්බ ලෝකං අභිඤ්ඤාය මේ ලෝකෙ විතරක් නෙමෙයි. දිට්ඨ සුතමුත විඥාන වශයෙන් මේ ලෝක සත්‍ය දැනගන්න හැමදේම දැනගත්තා කියන්නේ ඒකයි. පුදුම හිතනවා අපි මේව ඉගෙන ගන්න. මේවා ඉගෙනීමෙන් තමයි යෝ ධම්මං පස්සතිසෝ. එහෙමයි කිව්වේ. යමෙක් ධර්මයේ දකීද එවලට තමයි ඔහු මාව දකින්නේ. හරි. අර සුප්පබුද්ධ කුට්ට රෝගියයි කතාව දන්නවනේ. දැන් ඉතින් මිනිස්සු ආගමත් මාරු කරන්නේ හාල් මල්ලට පවා. දැකලා නැද්ද? එහෙම ඉන්නවා. එන්නකො පෙන්නන්නේ. පොල් මල්ලක් දුන්නාම සර්වඥෙපා අපි ආවල් සරණ යනවා කියලා යනවා. ඒ ධර්මයේ දන්නේ නැතිකම. ඔන්න ජවන් සිත් 7ක් පහළ වුණා. දැන් 8යි 7යි කීයද? 15. තව කීයක් ඉතුරු වෙලා තියෙනවද? තව 2ක් ඉතුරු වෙලා චිත්ත වීතියට සිත් 17යි. හරි. ඊළඟට එනවා තදාලම්බන කියලා හිතක්. තදාලම්බන කියන්නේ ගත්ත අරමුණ ගිල ගන්නවා මගේ පින්වත්. මම මේක තේරුම් කරලා දෙන්නම්. ගත්ත අරමුණ ගිල ගන්න එකට කියනවා තදාරම්මන හිත කියලා. ඊළඟට ආපහු භවංගයට වැටෙනවා. 17 වෙනි හිත මොකද්ද? ආයිත් භවංගයට වැටෙනවා. තදාරම්මන දෙකක් හොය යන්න පුළුවන් සමහරක් තැන්වල තදාරම්මන දෙකක් යන තැනුත් තියෙනවා. එහෙම වුණොත් ඊළඟට තමයි ආයි භවංගයට වැටෙන්නේ. හරි? හොඳයි. මේ බලන්න මගේ පින්වත්නි. මම මේක පොඩි උපමාවකින් පැහැදිලි කරන්නම්. දැන් මතක නෑනේ නේ. මෙන්න මේ උපමාව මතක තියාගන්න. මිනිහෙක් අඹ ගහක් යට නිදාගෙන ඉන්නවා. දැන් මෙයාට පහළ වෙන්නේ මොන හිද්ද? අඹ ගහ යට මෙයා නිදි. මොන හිද්ද පහළ වෙන්නේ? භවංග. ඔන්න මෙයාට ඇහෙනවා මෙයාගේ ගහේ තියෙන අඹ ගෙඩියක් බිමට වැටෙනවා. බිමට වැටෙන සද්දෙට මෙයා මොකද වෙන්නේ? ගැස්සිලා චුට්ටක්. ඒ කියන්නේ අර භවංගයේ මොකද උනේ? චලනීය වුණා, ගැස්සුණා. දැන් මෙයා මෙහෙම කළා වටපිට බලනවා. වටපිට බලනකොට එයා නිදිමත කඩා ගන්නවා කියලා හිතන්නකො. දැන් අපි නිින්දෙන් නැගිට්ටාම මොකද කරන්නේ? අර මෙහෙම කළා නිදි ගැට කඩනවනේ නේ. නිදි ගැට කඩන එකට කියනවා භවංගය උපච්ඡේදනය කළා. ඒ නිින්ද අයින් කළා. හරි? ඊළඟට මෙයා බලනවා සද්දයක් ආවේ කොහින්ද කියලා මොකද කරන්නේ? ආවර්ජනය කරනවා. ඒකට කියනවා පංචද්වාරා වජ්ජනය. අඹ ගෙඩිය වැටුණා, ගැස්සුණා, නිදි ගැට කැඩුවා, බැලුවා. බලනකොට මෙයා දකිනවා මොකද්ද පහළ වුනේ? චක්කු විඥානය. මෙයා අඹ ගෙඩිය දැක්කා. අඹ ගෙඩිය ගන්න හිතට අතට කියනවා
සම්පටිච්ඡනේ. මොකද කරේ අඹ ගෙඩිය? ගත්තා. අල්ලලා ඔබලා බලනවා. ඉදිලද කුණු වෙලාද කියලා. මොකද කරේ? සම්තීරණය තීරණයට එනවා. මෙයා විනිශ්චයකට එනවා අඹ ගෙඩිය හොඳයි. මොන හිතද? වොත්තපණින් තමයි තීරණයට ආවේනේ. ඊළඟට මෙයා මොකද කරන්නේ? හොඳ අඹ ගෙඩියක් නම් කන්නේ ජවන් සිත් වලින්. කන්නේ මොන හිත් වලින්ද? කන්නේ ජවන් සිත් වලින්. දැන් අඹ ගෙඩියක් කාලේ වුණාම පින්වත්නි මේ කටේ රස තියෙනවනේ. නිකන් අඹ රස අඹ නෑ මොනවද තියෙන්නේ? එතකොට මොකද ඔයත් කරන්නේ? අපේ කියලා කෙල එළියට ගහනවද? මෙහෙම අර ඔක්කොම එකතු කරලා ආපහු මොකද කරන්නේ? අරමුණ ගිල ගන්න හිතට. අන්න ඒ වගේ අරමුණ ගිලෙන හිතට කියනවා තද ආරම්මණය කියලා. දැන් පැහැදිලිනේ? ඊළඟට ආපහු නිදා ගන්නවා. ආයි භවංගයට ඔන්න ඔය උපමාව මතක තියාගෙන ඉන්න. සරලයිනේ? පින්වත්නි ඔන්න ඕක තමයි චිත්තේ කෘත්‍ය. එතකොට මේ දකින්නවා කියන තැන එක හිතකින් කරන්න හිත කීයක් ගිහිල්ලාද? ඔව් ඇත්තම කතාව තමයි හිත 17කින් දකින්නත් බෑ. මම මෙන්න මේ වචනේ කියන්න. අම්මා. මොකද්ද වචනේ? අකුරු කීයක් තිබ්බද? අයන්න, අල්මයන්න. පින්වත්නි ඔය අයන්න කියන එක රෙකෝඩ් කරලා කම්පියුටර් එකකට රෙකෝඩ් කරලා මෙන්න මෙහෙම කරලා එක්ස්පෝස් එක අපි එක දිග හැරලා බැලුවා. ඔයත් දැකලා ඇති අර ECG වගේ ඔහොම ඔඩියෝ රේට් එකක් යනවනේ බිට් රේට් එකක්. ඒ කියන්නේ මේ අයන්න කියන එක ඒ ඩොට් එකකින් ඩොට් එක ඩොට් එකකින් ඩොට් එක ඩොට් එකකින් ඩොට් එක එකතු වෙලා හැදිච්ච අකුරක්. තේරෙනවද? අයන්න කියන්නේත් එකක් නෙමෙයි. කියනකොට සෑහෙන්න මේක ඇතුලේ තියෙන අපිට පේන්නේ නැති දේවල්. මෙන්න මේ අයන්න විතරක් අල්ලගන්නවත් එක චිත්ත වීතියකට බෑ. අයන්න අල්ලගන්නත් චිත්ත වීති බර ගානක් යන්න ඕනේ. දැන් තේරෙනවද? සරලයිනේ. අයන්න අල්ලගන්නත් චිත්ත වීති එකකින් ඔව් අර එක බිට් එකක් අල්ලගන්නම පින්වත්නි චිත්ත වීති ගණනාවක් යන්න ඕනේ. එහෙනම් බිට් 1 2 3 4 5 කීයක් එනවද කියලා මන් දන්නේ නැහැ. දැන් අම්මා මා කියනකොට එතන අකුරු දෙකක් තියෙනවා. අල්ම යන්නයි ආයන්නයි. ඒකෙත් චිත්ත වීති වෙන වෙනම යන්නේ. එහෙනම් අම්මා කියන වචනේ ඇහෙන්න ඔබට චිත්ත වීති කීයක් යන්න ඕනේ? අපිට ගණන් කරන්න බෑ මෙච්චරක එකකින් පුළුවන් කියලානේ. අන්න මං ඔයාට එක හිතින්ම ආදරය කරනවා. ඇත්තද බොරුද? එක හිතින් ආදරය කරන්න තියා එක හිතින් කරන්න පුළුවන් දෙයක් නෑ. නේද? එක හිතින් වෛර කරන්නත් බෑ. පැහැදිලිනේ ධර්මානුකූලවනේ. එහෙනම් දැන් ඔය ඇත්තෝ හිතන්න මගේ පින්වත්නි මේ වෙලාවේ මම මේ කියන වචන ටික කොච්චර වේගෙන් කියාගෙන ගියාද? මම මේ වේගය වැඩි කරානේ. ඒත් ඇහුණද නැද්ද? ඒතර ඔය ඇත්තන්ගේ හිත කොච්චර ස්පීඩ් එකක්ද මම මේ කියන එක මෙහෙම අල්ලගන්න. මොකද දැන් මේ කරන්නේ? කනහරහා චිත්ත වීති මම මේ කියන ඔක්කොම ඇහෙනවනේ. මාවත් පේනවනේ. මේ හිතේ තියෙන වේගය කොච්චරක්ද කියනවනම් චක්කුද්්වාරික චිත්ත වීතිය ඇස්සේ මොනවද මේ තව යන්නේ? ඔය දැන් එක වෙලාවෙ එක චිත්ත වීතියයි. හරි? චක්කුද්්වාරික නම් චක්කුද්්වාරික විතරයි. සෝතද්්වාරික නම් දැන් එතකොට හාමුදුරුවනේ ඔබ වහන්සේව පේනවා කියන දේ ඇහෙනවනේ. ඔය අතරතුර කවුරු හරි කෙනිට්ටුවොත් ඒකත් දැනෙනවද නැද්ද? හොඳ හඳුන් කූරු සුවඳ උයන සුවඳක් එනවා කියලා හිතන්නකෝ. ඒකත් කටේ හැක්ස්ට්‍රෆියක් තියෙනවා කියලා හිතන්නකෝ. මේ පහම දැනෙනවද නැද්ද? පහම එකපාර දැනෙනවද? පහම එකපාර දැනෙන්නේ නැහැ. එක වෙලාවට එක චිත්ත වීතියයි. නමුත් මේකේ වේගය කොච්චරක්ද කියනවනම් ඇඳලා පෙන්වන්න තිබ්බනම් මම පෙන්නනවා. ඇහැ හරහා කන හරහා මේක හරහා පින්වත්නි යන වේගය මෙච්චරයි කියලා හිතා ගන්න බෑ. ඒ තරම් මේක වේගවත්. අපිට එහෙනම් අහුවෙන්නෙම තේරෙනවද ධර්මය කියන්නේ කොච්චර අමාරු එකක්ද කියලා? අමාරුත් නෑ. හරිද? තේරුම් ගත්තත් අමාරුත් නෑ. ලේසිත් නෑ. එහෙනම් මේ බණ අහනවා කියලා ඔයත් මොකද මේ කරන්නේ ඇත්තටම? අරමුණු වලට මොනවද කර ඉන්නේ ඔය? චිත්ත වීති යව ඉන්නවද නැද්ද? එහෙනම් ඔන්න පුතා ටීවී බලනවා. දැන් පරමාර්ථයෙන් කතා කරොත් පුතා චිත්ත මොකද කරන්නේ ටීවී එකත් එක්ක?
දැන් හැබැයි ගෙදර ගිහිල්ලා මෙහෙම කියන්න එපා. රයිස් කුකර් එක දිහා බලන් ඉන්නවා. මහත්තයා අහනවා මොකද කරන්නේ? මම මේ රයිස් කුකර් එකට චිත්ත වීති යවනවා. සම්මුතිය තුළ ජීවත් වෙන්න පරමාර්ථය අවබෝධ කරගෙන. හරි? මෙන්න මේ චිත්ත වීති යැවීම පින්ගන්නේ අපි ජීවත් වෙනවා කියලා කරන්නේ මොකද්ද එහෙනම්? රූප බලනවා, ශබ්ද අහනවා, ගන්ධ විඳිනවා කියලා මේ මොකද්ද කරන්නේ? ඒ අරමුණු වලට චිත්ත වීති යවයව ඉන්නවා. දැන් තේරෙනවද මේ චිත්තේ ස්වභාවය? පින්ගන්නේ මෙන්න මේකේ තියෙනවා චිත්තේ කෘත්‍ය 14ක්. පටිසන්ධි කෘත්‍ය, භවංග කෘත්‍ය, මේ භවංග කෘත්‍ය, ආවජ්ජන කෘත්‍ය. දැන් මම මේවා කිව්වා හරි. ඇහෙන් පෙන්වන්නේ දස්සන කෘත්‍ය, කනෙන් ශ්‍රවණ කෘත්‍ය, නාසයෙන් ආග්‍රහණ කෘත්‍ය, දිවෙන් ආස්වාදන කෘත්‍ය, ශරීරයෙන් ස්පර්ශන කෘත්‍ය, සම්පටිච්ඡන සම්තීරණ වොත්තපන 11යි. තව මොනවද තියෙන්නේ? ජවන තදාලම්බන චුති. කීයද? 14යි. අයිත් කියන්නද? දැන් මේවා දන්නවා හරි? පටිසන්ධි කෘත්‍ය, භවංග කෘත්‍ය, ආවජ්ජන කෘත්‍ය. කීයද? දස්සන, ශ්‍රවණ, ආග්‍රහණ, ආස්වාදන, ස්පර්ශන. කීයද? 5යි 3යි. සම්පටිච්ඡන සම්තීරණ වොත්තපන. කීයද? ජවන තදාලම්බන චුති. කීයද? මෙන්න මේකට කියනවා චිත්තේ කෘත්‍ය 14. පින්ගන්නේ මේ එක්කෙනෙක් තමන්ගේ වැඩේ විතරයි කරන්නේ. පටිසන්ධි කෘත්‍ය ප්‍රතිසන්ධිය දුන්න ගියා. එයා ඉන්නේ නැහැ අපිට රූප පෙන්වන්න. භවංග කෘත්‍ය කරන්නේ එයා මොකද කරන්නේ? භවය ඇදගෙන යන එක විතරයි කරන්නේ. මැරෙන තක්වාම භවය ඇදගෙන යනවා. ආවජ්ජන කෘත්‍ය මොකද්ද කරන්නේ? එයා මනෝද්වාරිකව ආවොත් මනෝද්වාරාවජ්ජනය දෙනවා. පංචද්වාරිකව ආවොත් පංචද්වාරාවජ්ජනය දෙනවා. එයා ඒක දුන්න ගියා. එයා එන්නේ නැහැ කාවද දැක්කේ? අර ඕන් නැතිවට ඇඟිලි ගහන්නේ. ඔයත් කරන්නෙම නැති වැඩේ. ඕන් නැතිවට ඇඟිලි ගහන්නේ. තමන්ගේ වැඩේ කළා ගියා. ඇහෙන් පෙන්නනවා විතරයි. කවුද? හොඳයිද? ඒව බල ඉන්න යාට වෙලාවක් නැහැ. කනෙන් අස්සනවා විතරයි. තේරෙනවද මම කියන්නේ තාත්තේ? එහෙනම් අපි බලනවාය, පේනවාය, දැනෙනවාය කියලා කරන්නේ මොකක්ද? අපි කරන දෙයක් නෑ. හැබැයි අපිට වැරදුනේ කොතනද? ඔන්න දැන් ඔය ඇත්තන්ට චිත්ත වීති දැන් මගේ දිහා මෙහෙම S2 වහලා ආයි බලන්න. දැන් මම මේක පැහැදිලි කරා. S2 වහලා මෙහෙම කරලා බලන්න. දැක්කනේ. දැන් බලන්න චිත්ත වීති කීයක් ගියාද කියලා. හැබැයි ඔබට මේක එහෙම ඔබ එක එක ගන්නෙ නෑ. ඔබ මේ සෙට් එකම එකට ගන්නවා. මොකද කරන්නේ? සෙට් එකම එකට ගන්නවා. අරගෙන කියනවා අර එකට කියන කෘත්‍ය ගණයෙන් වැහෙනවා. ගණ 4ක් තියෙනවනේ. සමූහ ගණය, සන්තති ගණය, කෘත්‍ය ගණය, ආරම්භන ගණය නේ. කෘත්‍ය ගණය කියලා කියන්නේ වේගය වැඩි නිසා අපිට පේන්නේ නර කරත්ත රෝදයක්. දැන් කරත්ත රෝදෙ මෙහෙම මැද රවුමක් තියෙනවා. ධර්ම චක්‍රය වගේනේ තියෙන්නේ. වේගෙන් කරකුවොත් මොකෝ වෙන්නේ? එකක් වෙලා පේනවනේ නේ. අත තියලා බැලුවොත් කොහොමද පේන්නේ? හැබැයි ඇත්තටම එතන හිස්තැන් මැද තිබ්බද නැද්ද? මෙන්න මේ වගේ යම් කිසි ක්‍රියාවක වේගය වැඩි නම් අපිට පින්වත්නි එක වෙන වෙනම පේන්නේ. අපිට ඒක පේන්නේ එකක් වෙලා. ඒක අපි ඒකත්වයෙන් ගන්නවා. සත්ව පුද්ගල භාවය කියන එක පැනෙන්නේ ඔන්න ඔතනින්. ඔය දෘෂ්ටිය කඩා ගන්න නම් මොකද කරන්න ඕනේ? මම මේ කීවට තේරෙනවද? තේරෙනවා. හැබැයි මේකට කියන්නේ ශ්‍රුතමය ඥානිය විතරයි. නේ? ත්‍රිපරිවට්ටය කියලා එකක් තියෙනවනේ චතුරාර්ය සත්‍ය ධර්මය කොහොමද? ත්‍රිපරිවට්ටං ද්වාදසාකාරං. මොකද මේ ත්‍රිපරිවට්ටය? සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘතඥානය. චතුරාර්ය සත්‍ය ත්‍රිපරිවට්ටය කියන්නේ ඕක වට්ට තුනයි. සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, සත්‍ය ඥානය කියලා කියන්නේ දුකක් තියෙනවාය කියන එක ඇසීම, දැන ගැනීම. කෘත්‍ය ඥානය කියලා කියන්නේ ඒක දුරු කරන මාර්ගය දැන ගැනීම. කෘතඥානය කියලා කියන්නේ දුරු කළා කියන එක දැන ගැනීම. පරිඤ්ඤාතබ්බං පරිඤ්ඤාතං. පරිඤ්ඤාතබ්බං දැනගත යුතුයි, පරිඤ්ඤාතං දැනගත්තා. තේරෙනවද? එහෙම මේ තුන චතුරාර්ය සත්‍යයෙන් වැඩි වෙලා 4 වරක් 3 12යි. ඒකට තමයි කියන්නේ
මෙන්න මේ ඒකත්වයෙන් ග්‍රහණය කර ගැනීම කියන එක මගේ පින්වත්නි අද කාලේ මිනිස්සුන්ට නම් මම මේක 100%ක් අප වෙලා කියන්නේ. මේ කෙලස් බර මිනිස්සුන්ට නම් නිකන් ධර්ම ශ්‍රවණයෙන් එන්නේ නැහැ. තේරුම් ගන්න බෑ. මොකද මේකේ තියෙන සියුම් ඥානීය භාවනාවකට ඉඳගෙන බලන්න මගේ පින්වත්නි මේක මේ අපි හිතනවට වඩා මේලින්ද ගැඹුරුයි. හරිද? අපි හිතනවට වඩා මේලින්ද ගැඹුරුයි. ඒකයි අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා ඉති පටිසංචික්කන. කෑමු යන ගමන් කල්පනා කරන්න කිව්වේ නේ. බස් එකේ යන ගමන් කල්පනා කරන්න කියලා කොහේවත් කර්මස්ථානවලනේ. අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා. ඒ කියන්නේ ගෙවල් දොරවල් අතහැරලා යන්න කියලා කිව්වද? නෑ, නිහඬ තැනකට යන්න. කරදර නැති තැනකට යන්න. බාධා නැති තැනකට යන්න. ඒ වගේ තැනක මේක වඩන්න පුළුවන්. මගේ පින්වත්නි භාවනාව කියන එක නැතුව ඔබ අර ධර්මදේශනා මාලාවේ මම හිතන්නේ ඒක නැවත නැවතත් විකාශය වේවි. දිට්ඨි විසුද්ධියට දුන්නා මම භාවනා දෙකක්. රූප භාවනාව සහ විඥාන භාවනාව කියලා. මේ දෙකේ විඥාන භාවනාවත් රූප භාවනාවත් කළත් කොහොමද මේ භාවනාව කරන්නේ? දැන් ඔන්න චිත්ත වීතිය ගැන තේරෙනවනේ. දැන් ගෙදර ගිහිල්ලා කල්පනා කරන්න. දැන් පින්වත්නි ඔබද අර චක්කු විඥානිය උපද්දෙව්වේ? කවුද ගෙනාවේ? ගෙනාපු කෙනෙක්. එහෙනම් විඥානීය ඇති වෙන්නේ කාගේවත් උනන්දුවකින්. එහෙනම් එතන සත්වයේ පුද්ගලයෙක් ඉන්නවද කවුරු හරි ඇති කරන? මම කියන නිසාද කියන්නේ? ඔබටම තේරෙනවනේ නේ. එහෙනම් විඥානීය උපදින්නේද කිසිම කෙනෙක්ගේ ආධාර උපකාරයක් අපිට ඕන වෙලාවට උපදවා ගන්න පුළුවන්. දැන් ඔන්න ඔයත්තන්ගේ පුතා ඉන්නවා. පුතා ගෙදර ඉන්නවා කියලා හිතන්නකෝ දුව හරි. දැන් පුතා පුළුවන් ද පුතා වෙනුවෙන් චක්කු විඥාන ටිකක් උපදවා ගන්න? පුළුවන් මොන විඥාන විතරද? මනෝ විඥාන විතරයි. එහෙනම් පුතා වෙනුවෙන් ආපහු චක්කු විඥාන ටිකක් උපදවන්න නම් පුතාව මොකද්ද කරන්න ඕනේ? ඇස් ඉස්සරහට ගේන්න වෙනවද නැද්ද? ගේන්න වෙනවා. මම මේ කියන එක තේරෙනවද? එහෙනම් මෙන්න පළවෙනි භාවනා වාක්‍ය තමයි උපදවන කෙනෙක් නැතුව චක්කු විඥානිය උපදී. රූප ඡායාවගේ ගැටීමකින්ම පමණක් චක්කු විඥානිය උපදී. මට ඕන වෙලාවට උපද්දවන්න බෑ. දැන් කට්ට කළුවරේ මෙතනට ඇවිල්ලා මේ අනගාരിക ධර්මපාල තුමානිනේ බැලුවොත් පේයිද? ඒ දැන් මට පුළුවන් රූපයක් තියෙනවා, ඇහක් තියෙනවා, චක්කු විඥානිය ඇයි මට උපදවා ගන්න බැරි? මට ඕන වෙලාවට ගැටෙන්නේ නෑ. ආලෝකය ආවොත්, අදාළ දේවල් ටික ආවොත් අන්න උපදවා ගන්න පුළුවන්කම ලැබෙනවා. තේරෙනවද මම මේ කියන එක මගේ පින්වත්නි? එහෙනම් ඔන්න දෙවෙනි වාක්‍ය තමයි රූප ඡායාවගේ ගැටීමකින්ම පමණක් ඇති වෙයි. උපදවන පුද්ගලයෙක්ද නැතුව හේතුන්ට අනුරූපීව උපදින චක්ක විඥානය හේතුන්ට අනුරූපීව හටගෙන හේතුන්ට අනුරූපීවම නිරුද්ධ වෙනවා. තමන්ගේ කෘත්‍ය කළා නිරුද්ධ වුණා මිසක් මම දැක්කා මට පෙනුණා කියලා කියන්නේ ප්‍රඥප්තියක්ද නැද්ද? පනවාගත් එකක්ද නැද්ද? ඕ මම බලනවද මට පේනවද? ඔන්න පාරේ යනවා. කවන්නේ නැණි කිව්වට උදේ පාන්දර අසුචි ගොඩක් තියෙනවා. දැන් මට පුළුවන් ද කියන්න මේ මගේ චිත්ත වීතිය ඕකට යන්න එපා. හොඳ ඒවට විතරක් යන්න. මේක ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්ද? පේන එකත් එක්ක මල කරදරයක් නෙමෙයිද? දැන් ඔන්න එහා ගෙදර සින්දු දාලා මේ ගෙදර පාඩම් කරනවා. පුළුවන් ද කන ප්‍රෝග්‍රෑම් කරන්න එහා ගෙදර සින්දුව නොඇසේවා කියලා? රේඩියෝ එකක් තරම්වත් පාලනය කරන්න බෑ. ඒකනේ රේඩියෝ එකට වොරන්ටි තියෙනවා, කනට වොරන්ටි නැත්තේ ඒකයි. ඒ තරම්වත් විශ්වාස නැහැ ඒක. දැන් හදීසියට ඔයත්තන්ගේ මේ රේඩියෝ එකක් උගස් තියාගන්න බැරිද? කනක් උගස් තියන්නකො ගිහිල්ලා කාට හරි. පුළුවන්. මේකට අපි මහා ලොකු වටිනාකමක් දුන්නට මේකේ මුතුමැණික් පබළු නෑ. මේක ඇතුලේ තියෙන ඒවා 95ක් පිටට පෙන්වන්න බෑ. ඒකනේ මේ ඇඟ වැහෙන්න වහගෙන ඉන්නේ දෙවුර වහගෙන මේ උෂ්ණ කාලවල වල. පෙන්වන්න පුළුවන් කොට්ටාස 5ක් විතරයි, මූණයි අත් දෙකයි කකුල්. ඒකට කරන විකාරي. ඒ පෙන්වන ටිකක් නිකන් පෙන්වන්න පුළුවන්ද? තියෙන විදියටම පෙන්නුවොත් උදේට දත් මදින්න නැතුව මූණ හොදන්න නැතුව එළියට බහින්නකෝ. මේක මද්දලා කළු තොල් වල අරව ගාලා ඇහි බඹ ටික කපලා
මේක උලලා වලවල් ටික යවාගෙන ඊළඟට අතේ නියපොතු ටිකේ පාට ගාලා මුදු දාලා බේස් මරතොණ්ඩි ගාලා මරතොණ්ඩිද තොණ්ඩුද මන් දන්නේ මේ පේන්න තියෙන කෑලි පහට කරන විකාරي දැක්කාම ඇයි මේ ශාරීරික හැටි ඒකයි. ඒ නිසා මේ ප්‍රඥප්තිවල ගැටිලා ප්‍රඥප්තිවල හැප්පිලා ජීවත් වෙලා වැඩක් නැහැ. හරිද? පින්වත්නි මෙන්න මේක පරිපූර්ණ වෙන්න මම මේකේ මැරෙන විදිහත් ඔබට කියලා දෙන්නම්. දැන් අපි දන්නවනේ ඉපදින විදිය කොහොමද කියලා. ඉපදිලා මේ ලෝකේ අපි ජීවත් වෙන විදිය දැන් අපිට පැහැදිලිනේ. පැහැදිලිනේ? ඔන්න එහෙනම් හිතත් එක්ක යන මේ ගනුදෙනුවේ ඔබ දැනගත යුත්තේ මෙච්චරයි. ආයි මේ සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික සිතය සසංකාරික සිතය උපේක්ෂා ඒවා ඕනිද දැන්? ඒවා හොඳයි බණ කියනවා නම් කාට හරි එහෙම මතු මොකක් හරි පාරමිතාවක් පුරාගෙන යනවා නම් මේව පාඩම් කරගන්න. නැත්තම් පාඩම් කරගන්න ඕනි කියලා එකක් නැහැ. ක්‍රියාවලිය දැනගත්තාම සර්ජිකල් ස්පීඩ් තියෙනවා කියලා හිතයි. කෙනෙක් දන්නේ නැහැ ඒක සර්ජිකල් ස්පීඩ් කියලා. හැබැයි එයා දන්නවා ඒක තුවාලයක් වුණාම දානවා කියලා. කෙනෙක් ඉන්නවා එයා දන්නේ නැහැ ඒක තුවාල වලට දානවා කියලා. හැබැයි ඒක සර්ජිකල් ස්පීඩ් කියලා දන්නවා. කාවද වටින්නේ? දැනගෙන දානවා කියලා දන්නේ නැති කෙනාවද නම දන්නේ නැති උනාට දානවා කියලා දන්න කෙනාවද වටින්නේ? වෙන වැඩේ දැනගත්තා නම් ඇති. සර්ජිකල් ස්පීඩ් කියලා දැනගන්න ඕනේ නැහැ. දැම්මම තුවාලේ සුද්ධ වෙනවා කියලා දන්නවා නම් දාන්න. දැන් අපි ওই දම් බෙහෙත් කියනවා. කොහොම බලන්න ওই දම් බෙහෙත් වලට කියන ඇත්ත නම දන්න කෙනෙක්. ડોක්ටර් කෙනෙක් එහෙම ඉන්නවා නම් කියයි. හැබැයි අපි දම් බෙහෙත් දන්නේ නැහැ. දන්නවද නැද්ද මොකටද දාන්නේ කියලා? දන්නවනේ. අන්න ඒ වගේ මේ චිත්ත චෛතසික මේවා කටපාඩම් කරන්නත් බෑ මගේ පිටුම. ඒ කියන්නේ මේ පොඩි පරාසයක් නෙමෙයි. මේ පුදුම විදියට විහිදිලා තියෙන ওই චිත්ත චෛතසික සංප්‍රයෝගයේම බැරිත් නෑ. හරිද? බැරිත් නෑ. උවමනාවෙන් මේකට බැසගත්තොත් පුළුවන්. හැබැයි මම නම් මගේ ඔපිනියන් එක නම් අපිට එච්චර ලොකු කාලයක් නෑ. මටත් අවුරුදු දැන් තව 20ක් 25ක් වෙනකොට ඉතින් බොහෝ වෙලාවට ඉවරයි. උපරිම හිටියොත් ඉතින් මේවා කටපාඩම් කර ඉන්න වෙලාවට වඩා අවබෝධ කර ගැනීමයි වටින්නේ. දැන් අපි දන්නවා උපදින විදිය, උපදින්න කර්මයේ සකස් වෙන විදිය, කර්මයේ පවත්වාගෙන යන විදිය. දැන් මම මේ කියලා දෙන්නේ මැරෙන වෙලාව. මරණාසන්න අපිටත් මරණාසන්නය වෙනකොටත් චිත්ත වීති කීපයක් පහළ වෙනවා. හරිද? කොහොම පහළ වෙලා ඔය ඇත්තන්ගේ මේ ජීවිතයේ අවසානම චිත්ත වීතිය තියෙනවනේ. ඒ චිත්ත වීතියන මොකක් කියලාද කියන්නේ? මරණාසන්න චිත්ත වීතිය කියන. මොකක් කියලාද? මරණාසන්න චිත්ත වීතිය. මරණාසන්න චිත්ත වීතිය කියලා කියන්නේ මේ ජීවිතේ පහළ වෙන අන්තිම චිත්ත වීතියට. හරි මං කියන්නම් ඒකත් හැදෙන විදිය. මරණාසන්න චිත්ත වීති තියෙනවා පින්වත්නි 24ක්. චක්කුද්්වාරික 4යි, සෝතද්්වාරික 4යි, ගානද්්වාරික 4යි, ජීවහද්්වාරික 4යි, කායද්්වාරික 4යි, මනෝද්්වාරික 4වරක් 6. හරිනේ. එකක් විතරක් පෙන්වන්න. ඔන්න මැරෙන්න ලං වෙලා ඉන්නවා. දැන් ඔබ මෙහෙම හිතන්නත් එපා හරි. මැරෙන වෙලාවට මට ඕන එක හිතාගෙන මැරෙනවා. ඒවා ඔක්කොම නිකන් ලස්සන කතන්දර. මේ මරණාසන්න චිත්ත වීතිය දැනගත්තාම ඒක හොඳට තේරෙනවා. දැන් සමහර විතන් ඉන්නවා මම ওই මොන වැරද්ද කරත් මැරෙන වෙලාවේ මම පිනක් මතක් කරගන්නම්කෝ. ඔයාලට වැඩක් නැහැ නේ ඒක. මට පුළුවන් මම ලියාගෙන තියාගෙන හරි මතක් කරගන්නවා. පින්වත්නි මේ මරණාසන්න චිත්ත වීතිය කියන්නේ මේ වෙනකොට ඔබට පින්වත්නි ඔබ ඊටාම දුර්වල කෙනෙක්. බොහොම පොඩි ප්‍රතිශතයයි මේ වෙලාවේ අතිශය සිහියෙන් ඉඳන් මැරෙන්නේ. මේ මරණාසන්න චිත්ත වීතියේ බවංගය තියෙනවා. අපි හිතමුකෝ ඔන්න හාමුදුරුව කෙනෙක් එනවා කියලා. මම මේ කියන්නේ කර්මයේ මාරු වෙන තැන. පරණ කර්මයේ නැති වෙලා අලුත් කර්මයේ පරිසම් දෙන්න පටන් ගන්න තැන. මේක ලේසියෙන් අභිධර්ම පොත්පත් වලින්වත් ඉගෙන ගන්න වෙන්නේ නැහැ. හේතු මේවා සංගවිච්ච දේවල්. ඒ නිසා මේක තේරුම් ගන්න. අපි හිතමුකෝ ඔන්න හාමුදුරුව කෙනෙක් පිරිත් කීකී ඉන්නවා. දැන් මරණාසන්න චිත්ත වීතිය මොනවා හරහාද මේ දැන් යන්නේ ටික ටික? කන ඇහෙන්නේ නැති වෙලා. දැන් හිතන්නකෝ මරණය වෙනකොට කන ඇහෙන්නේ නැති වෙනවා. ඇස් දෙක ටික ටික අඳුරු වෙලා පේන්නේ නැති වෙලා යනවා. සුවඳ ගඳ දැනෙන්නේ නැති වෙනවා. කියන්නේ මේ ඉන්ද්‍රිය අක්‍රිය වෙනවා. අත උස්ස ගන්න ඕනි උස්ස ගන්න බෑ. සිමෙන්ති කොටයක් වගේ බර වෙනවා මේක.
එහෙම අසරණ වෙනවා අපි. ඒකත් මතක තියාගෙන මේ ශරීරයට සලකන්න. උස්ස ගන්න උමනාව ආවට උස්ස ගන්න බැරි දවසක් එනවා. ඔන්න දැන් කන් ඔක්කොම අක්‍රියයි එකම එකයි ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? ඇහැ. හාමුදුරුවෝ ඔන්න පිරිත්තියක ඉන්නවා. දැන් චිත්ත වීති යන්නේ කා කෙරෙහිද? ස්වාමීන් වහන්සේ කෙරෙහි යනවා. ඔන්න එයාගේ අවසාන චිත්ත වීතියට එනවා. භවංගය චලනය වුණා. අතීත භවංගය ගියා එකයි. භවංග චලනය වුණා. භවංග උපච්ඡේදනය වුණා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඇහැ හරහා ආපු නිසා මොන ආවර්ජන සිත දෙන්නේ? පංචද්වාර ආවර්ජන සිත. මේව නම් කටපාඩම් කරාට කමක් නැහැ. හොඳේ හිත් 17යිනේ මගේ පින්වත්. බැරි නෑනේ නේද? පංචද්වාර ආවර්ජනේ ආවා. චක්කු විඥාණයෙන් හාමුදුරුවන්ව පෙන්නුවා. චක්කු විඥානිය ගියා. දැන් චක්කු විඥානිය දැක්කද හාමුදුරුවන්ව දැක්කා කියලා? තාම මේ දැකලවත් තාම දැනුණා විතරයි. අරමුණ හැප්පුණා විතරයි. හරි? චක්කු විඥානිය ගියා. පිළිවෙලින් සම්පටිච්ඡන සම්තීරණ වොත්තපන පහළ වුණා. හාමුදුරුවෝ කියලා අඳුනගත්තා. 8ක් ඉවරයි. ඊළඟට යන්නේ ජවන් 5යි. ජවන් 7ක් යන්නේ මරණාසන්න චිත්ත වීතිය. ඇයි? ඒක දුර්වලයි. මරණාසන්න චිත්ත වීතිය 7ක් යන්නේ නැහැ දුර්වල වැඩි. 5යි යන්නේ 5න් ඉවරයි. එතකොට 8යි 5යි කීයද? 13න් ඉවරයි. ජවන් ගිහිල්ලා ඊළඟට කෙලින්ම චුතිය සිද්ධ වෙනවා. කීවෙනි හිතේද මැරෙන්නේ? කීවෙනි හිතේද මැරෙන්නේ? 8ක් ගියා. ජවන් 5යි 14 වෙනි විගේ හිතේදී එතකොට යා මැරුණා. හැබැයි චිත්ත වීතිය තාම යනවද නැද්ද? තව කීයක් ඉතුරු වෙලාද? 15යි 16යි. චුතිය වුණා. ඊළඟ හිත ප්‍රතිසන්දිය. මොකද්ද? ආයි මේ අන්තරා භව අරහෙ ඉන්නවා අය පිංගන්න බලාගෙන ඉන්නවා එහෙම එකක් කූඩැල්ලෙක් තමන්ගේ තන අතහරින්නේ කොහමද? තව තැනක් අල්ලගෙනමයි චුතිය සිද්ධ වෙන ෂණේම ඊළඟ චිත්තක්ෂණය පහළ වෙන්නේ ඊළඟ භවයේ. චිත්ත පරම්පරාව නොසිඳී චිත්ත පරම්පරාව සිඳෙන්නේ නැහැ. 14 වෙනි හිතෙන් මැරුණා. 15 වෙනි හිතෙන් චුතිය සිද්ධ වෙනවා. 14 වෙනි හිතේ නේද මැරෙන්නේ? 8යි 5යි 13 නේ 14. 15 වෙනි එකේදී අපි උපදිනවා. පින්වත්නි දැන් ඔන්න මෙහෙම එකක් තියෙනවා. අපි ප්‍රතිසන්දිය ලැබුවානි යම්කිසි කර්මයකින්. ඒ කර්මය තමයි භවංග හිතේ අරමුණක් සාමාන්‍යයෙන්. ඒතර අපේ භවංග හිතේ අරමුණ මොකද්ද? අපි පෙර ජීවිතේ දැන් ඔය ඇත්ත මෙතනට ආවේ ගියාත්මේ හාමුදුරුව කෙනෙක් දැකලා කියලා හිතන්නකෝ. ඔන්න ගියාත්මේ දැකපු හාමුදුරුව අපි හිතමුකෝ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුව කියලා. එහෙනම් මේ පාර ඔයගලන්ගේ ප්‍රතිසන්දි කර්මය මොකද්ද? බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ. නම කිව්වට කමක් නැහැ නේද? නිකන් මම මේ කිව්ව ඔබ දන්න නිසා. භවංග හිතේ අරමුණ මොකද්ද? ආනන්ද මෛත්‍රී හාමුදුරුවම තමයි. ඒක අපිට පේන්නේ. ඒක පේන්නේ නැති වෙන්නත් හේතු තියෙනවා. කාලේ නැති නිසා මේ වෙලාව නෙමෙයි දිගින් දිගටම ධර්ම ශ්‍රවණය කිරීම තුළ මේවා ඔබට තේරුම් ගන්න පුළුවන්. භවංග හිත ගැන බලන්න. හරි අභිධර්ම මාර්ගයේ පොතේ අභිධර්මයේ මූලික කරුණු පොත්වල මේ භවංග හිත ගැන දීර්ඝ විස්තරයක් කරලා තියෙනවා. චුතිසිතේ අරමුණ මොකද්ද? චුතිසිතේ අරමුණ ප්‍රතිසන්දිය ලැබපු අරමුණම තමයි. දැන් ඔන්න ඔබේ අලුත් චිත්ත වීතියට අරමුණු උනේ දැන් හිතන්නකෝ ධම්මවිජය ස්වාමීන් වහන්සේ වරමුණු වුණා කිය. නිකන් දැන් මේ වෙලාවේ මරුණොත් මා වරමුණු වෙලානේ යන්නේ. නේද? හිතේ කෑම බීම ගැනීම අදහසක් නැහැනේ. තියෙනවා නම් ඒ වරමුණු වෙලා යයි. ඔන්න පෙර ජීවිතයේ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගෙන් ලැබපු උප්පත්තිය දැන් ඔන්න ධම්මවිජය ස්වාමීන් වහන්සේව දැකලා මෙන්න මේ අවසාන චිත්ත වීතිය යන්නේ. ඔන්න චක්කු විඥානය ඇති වුණා, සම්පටිච්ඡනය ගත්තා, සම්තීරණය ගත්තා, වොත්තපණින් ධම්මවිජය ස්වාමීන් වහන්සේ කියලා අඳුනගත්තා. ජවන් සිත් 5ක් ගියා. චුතිය වෙනකොට ධම්මවිජය ස්වාමීන් වහන්සේද චුතිසිතේ අරමුණ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ. චුතිය වෙනකොට අරමුණ ධම්මවිජය ස්වාමීන් වහන්සේ බැහැරට ගිහිල්ලා ආනන්ද මෛත්‍රී හාමුදුරුවන් වෙනවා. ඒක තමයි ඒ හිතේ අරමුණ. එතන චුතිසිත නිරුද්ධයි. ප්‍රතිසන්දිසිත ආයි හට ගන්නකොටම කවුද එන්නේ? ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ යනවා අලුත් භවයට ප්‍රතිසන්දියට. මේතර තමයි ජීවිත දෙකක් අතර කර්මය මාරු වෙන හන්දිය. චුතිසිතෙන් ලොප් වෙනවා. ආයි ඊළඟ එකට ස්කිප් කරලා ඊළඟ එකට පන්නලා දෙනවා. තේරුණාද? ගැඹුරුයිද?
ඊට පස්සේ ඊළඟ හිතේ ප්‍රතිසන්දිය ලබන්නේ කුසල ආරම්මණයක් නිසා හොඳ තැනක. හාමුදුරුවෝ කෙනෙක් දකින්නේ නේද? එහෙනම් ආපෞසරයක් ඔබට මේ වගේම භවයක් සකස් වෙනවා. එතකොට ඊළඟ ජීවිතයේ ප්‍රතිසන්දිහිතේ අරමුණක් ධම්මවිජය ස්වාමීන් වහන්සේය. භවංග හිතේ අරමුණක් ධම්මවිජය ස්වාමීන් වහන්සේය. චුතිසිතේ අරමුණක් ආයිත් අර වගේම තැනකදී ඔබේ කර්මය මාරු වෙනවා. ඊළඟ ජීවිතයේ ආසන්න කර්ම, ආචින්න කර්ම ආදී වශයෙන් එකක් ඇවිල්ලා. තේරෙනවද? ඇයි මේ ආමුදුරු ටිකක් ගැඹුරින් මෙලෝදියක් තේරෙන්නේ නැති වෙන්නේ කීවේ? නෑ. මේක ඔබට නොතේරෙනවා නම් ඔබ සසර ජීවිතේ මේක පුරුදු කරලා නැති එකේ විපාකය. තේරුන්නේ නැහැ කියලා බය වෙන්න එපා. අර මෙලෝදියක් තේරුන්නේ නැති කිරිවවුලුත් ගිහිල්ලා නිවන් දැක්කනම් අභිධර්මය අහලා. ඔබට මොනවා හරි තේරෙනවනේ මේක නේද? මෙන්න මේ තේරීම තුල සිතේ කෘත්‍ය දැනගත්තොත් මගේ පින්වත්නි යම් දිනක ඔබට එදාට තේරෙයි නාමත් රූපත් යන ක්‍රියාවලියක් ඇත කරන්නෙක්. දැන් තේරෙනවනේ. නිකන් ලාවට තියෙනව නේද මානසිකාරයක්. දෙයියනේ මේක ක්‍රියාවලියක් විතරයි. කවුද මම? ඔය මම කියන එක කැඩෙන්නේ සෝවාන් වෙනකොට. ඔය තව සෑහෙන්න දුර අපිට යන්න තියෙනවා. මේ දික්ටි විසුද්ධිය ගැන තාමත් කියාගෙන ඉන්නේ. මේ ධර්ම දේශනාව කලේ විශේෂයෙන්ම මේක ටිකක් අමාරු නිසා. දැන් ඔබට තේරෙන ඔය අනුමාන ඥානය ඔබ භාවනා කළොත් ඔබට මම අප වෙනවා. මේක කරලා හරි ගියේ නැති වුණොත් මං අප වෙනවා සංඝයා වෙනුවෙන්. මේ බෙහෙත් එක පින්වත්නි මොකද මම හදපු එකක් නෙමෙයි. කවුද හැදුවේ? සබ්බ ලෝකං අභිඤ්ඤාය සබ්බ ලෝකේ යථාතතං සබ්බ ලෝක විසංයුක්තෝ සබ්බ ලෝකේ අනුපයෝ. සියලු ලෝකයේ දැනගත් බුදුරජාණන් වහන්සේ සසර දුක්ගිනි නිවන්න දේශනා කරපු මාර්ගය තමයි නාම රූප හැටියට දැකලා දෘෂ්ටියක් නැතුව සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොරව ලබන සක්කාය දිට්ඨිය කියන සංයෝජනය ප්‍රහීන කිරීම. මොකද්ද මේ සක්කාය දිට්ඨිය කියන්නේ එතකොට? ඔන්න බලන්න මේකෙන් සෝවාන් වෙන හැටි. හරිද? සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධයට. ඒ කියන්නේ ඔබට. දිට්ඨිය කියන්නේ වරදවා ගැනීම. එයා හරිය දෘෂ්ටිවල ඉන්නේ. අපි කියනවානේ. ඒ කියන්නේ මොකක්ද මේ? එයාට වැරදිලා. එයාගේ දෘෂ්ටි අප්පෝ ඔක දෘෂ්ටි ලෝකයක්. සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධයට, දිට්ඨිය කියන්නේ වරදවා ගැනීම. එහෙනම් සක්කාය දිට්ඨිය කියන්නේ මොකටද? පංච උපාදානස්කන්ධය මොකක්ද මේ වරදවා ගැනීම? නාම රූප හැටියට නොදක සත්වයක් ඉන්නවාය මමය මගේ ආත්මය කියලා මමායනය කරනවා. දැන් ඔය ඇත්තෝ ඔන්න මෙහෙම ඉඳගෙන මම නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කිය හිටියට සක්කාය දිට්ඨිය දුරු වෙයිද? මේ කල්පිට දුරු කරන්න බෑ. දැන් එහෙම කරුව දැන් මම දැකලා තියෙනවා අපේ උපවාසක අම්මලා තාත්තලා කොයි වෙලෙත් හෙඩ්ෆෝන් උත් ගහගෙන මම නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කොයිද ඔය මගේ කාර් එක කරා යන්නේ? මම කියලා කන්නේ මගේ කාර් එක කියලා එකක් මමෙක් නැත්තම් මගේ කියන්නේ කාට? ඒ නිසා එහෙම කිව්වට මේක දුරු වෙන්නේ මෙන්න මේ භාවනාව කිරීම තුළ ඔබේ සක්කාය පිළිබඳව පංචස්කන්ධය පිළිබඳව තියෙන වැරදි දෘෂ්ටිය දුරු වෙනවමද නැද්ද? අභියෝගයක්. කවුරු හරි කියන්න දුරු වෙන්නේ නැහැ අපේ හාමුදුරුවනේ කියලා. දුරු වෙනවමද නැද්ද? මම කියන නිසාද කියන්නේ? බුදුහාමුදුරුවෝ කියපු නිසාද? ඔබටම තේරෙනවද නේද? අන්න සම්දිට්ඨිකයි. ස්වක්කාතයි මුල මැද අග යහපත්. අකාලිකයි දැන් උනත් අවබෝධ කරගන්න බැරි දෝමනාව තියෙනවනේ. මොකද කරන්න ඕනේ? ඒහි පස්සෙකෝ. ඇවිල්ලා බල. ඔන්න ධර්මයේ ගුණ. ඒ නිසා මෙන්න මේ භාවනාව කිරීම තුළ සක්කාය පිළිබඳව තියෙන දිට්ඨිය දුරු වෙනදා අපි කියනවා සක්කාය දිට්ඨිය කියන සංයෝජනීය ප්‍රහීනයි. සක්කාය දිට්ඨිය දුරු වෙච්ච දා විචිකිච්ඡාවක් නැහැ. බුදුහාමුදුරුවෝ කෙනෙක් හිටියද? ධර්මයේ ඇත්තද? සංඝයා ඇත්තද? විචිකිච්ඡාවක් නෑ. එයි ආ ප්‍රත්‍යක්ෂයෙන්ම අවබෝධ කරලා ඉවරයි. විචිකිච්ඡාව නෑ. සීලබ්බත පරාමාසත් නෑ. ඒ කියන්නේ මේ දැන් සමහරු ඉන්නවනේ පින්වත්නි ඔය කියනවනේ මේ නිවන් දකින්න නම් ඔහොම බෑ. ඔය නියපොතු එකක් කැර එකක් කපන්න ඕනේ. ඔහොමත් ඔබ කරනවා දැන් කීවොත් එහෙම. මම දැක්කම ඊයේ පෙරේදා සෝවාන් ඵලය දෙන තැනකට සල්ලි ගෙවන්න අම්මා කෙනෙක් ගේ උගස් තියලා. සාතිකේ ගන්න. මොනවද මගේ පින්වත්නි? ඔය ඇත්තන්ට කවුරු හරි කිව්වොත් එහෙම කෙස් ගස් තලයට වලින් උගල්ලන්න ඕනේ කියලා ඔය ඇත්තු නිගණ්ඨනාත පුත්‍රවලට වඩා අපන් වෙනවා. ඔය ඇත්තු කැමති නිවන් දකින්න. නමුත් සීලබ්බත පරාමාසවල පැටලිලා තියෙන නිසා
මේ මාර්ගය අහුවෙන්නේ නැහැ නේද? මේක මෙහෙම දැන් දුක් විඳින්න ඕනිද? මේකේ පින්වත්නි මේ AC එකකද ඉන්නේ? පැදුරේද ඉන්නේ? කාර් එක මොකද්ද? ඒවා මුකුත් මේකට අදාළ. දැන් අපේ ඇත්ත බලන්න එහෙම සෙරප්පු දාන්නේ නැද්ද? හිස බාලද? දෙවුර වහලද? හාමුදුරුවන්ගේ ගම කොහිද? හාමුදුරන්ට පොඩි හාමුදුරුවරු කීයක් ඉන්නවද? අනේ තාම චූටීනේ. ඒවා මුකුත් මේකට අදාළ නෑ. ඉන්නේ කොහිද? කනේ කන එක කන්න. ඉන්න තැන ඉන්න. යන විදිහට යන්න. ධර්මය අවබෝධ කිරීම කියන්නේ එකක්. ඔබ ඔය හිතන් ඉන්න පරාමාස කියලා කියන්නේ වෙන එකක්. අන්න සෝවාන් වෙච්ච කෙනා සීලබ්බත පරාමාස අතහරිනවා. මොකද එයා දන්නවා නිවන් දකිනවා නම් අත්තිකිලමතාණු යෝගයත් කාමසුකල්ලිකාණු යෝගයත් කියන අන්ත දෙක අතහැරලා මධ්‍යම ප්‍රතිපදාවෙන් විතරයි කරන්න පුළුවන්. එහෙනම් සක්කාය දිට්ඨිය ප්‍රහීනයි, විචිකිච්ඡාව ප්‍රහීනයි, සීලබ්බත පරාමාසය ප්‍රහීනයි. ඒ කියන්නේ කවුද? සෝවාන් වෙච්ච. ඔන්න බෙහෙත් එක දුන්නා. දැන් ඉතින් ගෙදර ගිහිල්ලා කොට්ටයට තියාගෙන ඉන්න. එතකොට කවදා හරි දවසක සෝවාන් වෙන්නේ නැත. ගෙදර ගිහිල්ලා මේවා කල්පනා කරන්න. මේ ධර්මදේශනාවේ කියවපු කාරණා මම හිතන්නේ නැවත විකාශය වෙනකොට ලියා ගන්න. වටිනවනේ නේ. මේ පින්වත්නි පොත්පත් රාශියක තියෙන කරුණු. එක තැනකින් අහුවෙන්නේ නැහැ මෙහෙම ලේසියෙන්. මේවා ලියාගෙන තේරුම් කරලා දුන්න උපමා මතක තියාගෙන නැවත නැවත යෝනිසෝ මනසිකාරය කරන්න. එයින් ඔබට ධම්මානුධම්ම ප්‍රතිපත්තිය පිළිටන්න පුළුවන්. ඒ නිසා කාල වේලාව මිලා ගිහිල්ලා තියෙන නිසා ධර්මදේශනාව මෙතනින් එහාට කරන්නේ නැහැ. මේ අති දූරව බෝධ වූ චිත්තේ කෘත්‍ය පිළිබඳව මනවින් වටහාගෙන මේ ගෞතම සම්බුද්ධ ශාසනයෙම ඵල නෙලාගෙන උතුම් නිවනින් නිවෙන්න මේ කුසල් ඔබට මට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. මේ සියලු මියගිය ඥාතීන් මේ පින් පෙද්දක බලා සතුටටපත් වේවා. පරලෝක ජීවිත සුවපත් කරගනිත්වා. මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන හැම දිනෙකටම නමින් මිය පරලොව යන්නට යෙදුණු ඥාතීන් සංසාර ජීවිතය සුවපත් කරගෙන උතුම් නිවනින් ඉක්මනින් සැනසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සද්ධර්ම ශ්‍රවණය කිරීමට පැමිණි නොපැමිණි සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා බෙහෙර විහාර ගම් දනව් වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින්පෙත් දැක බලා සතුටටපත් වේවා. දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද පතන බෝධියකින් උතුම් නිවනින් නිවේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා. අවසාන වශයෙන් ඔබට පුණ්‍යානුමෝදනා කරනවා. අද දවසේ මේ රැස් කරගත්තා වූ ධර්මඥානයත් ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස් වුණා වූ මේ කුසලයත් ඔබට මේ ගෞතම සම්බුද්ධ ශාසනයේම ගුණ පිළිවෙත් පුරා ගන්නට අවශ්‍ය කරන කායික මානසික නිදුක් නිරෝගී චිර ජීවනයේ පිණිස පවතිවා. සීල සමාධි ප්‍රඥා ගුණ වැඩේවා. පැතු බෝධියක් වෙත්නම් පැතු බෝධියකින් සුවසේම නිවෙන්නට මේ කුසල් ඔබ අපිට සුඛ පාරමිතාවක් වේවා. පාරමී ශක්තියක් වේවා. පාරමී දම් පිරේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා